ප්‍රශංසා වේවා. හාලෙලූයා. මහිමේ වේවා. මේ දැසනත් අපි උන්වහන්සේගේ වචනය අපි බලන්ට යනවා. මේ ස්වාමීන් වහන්සේගේ දවසේ මේ ඉරුදින උන්වහන්සේ යහපත්ව සිටිනවා. තවත් දවසකට අපි උන්වහන්සේ ගෙනාවා. අපි උන්වහන්සේගේ වචනේ අදත් යම් කාරණාවක් බලන්ට යනවා. ඒ කාරණාව නම් මිනිසියෙකු මරණයට පත් වූ පසු කුමක්ද සිද්ධ වෙන්න යන්නේ? මරණින් මතු ජීවිතයක් තිබෙනවද? අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපි දන්නවා අපිට මරණින් එහා අපිට පැවැත්මක් තිබෙනවා. මරණින් එහා අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. මේ වචනේ අසන ඔබ මම අපි උන්වහන්සේට යටත් වෙන අතර කිතුණුවෙක් නොවන කෙනෙක් මේ වචනේ අසනව නම් මම ඔබගෙන් යටහත් වෙලෙන ඔබ මේ කාරණාව තුළ ඔබ දරාගෙන මේ වචනේ අසලා ඔබ නොදන්නා යමක් මේ දේ තුළ ඔබ දැනගන්න යනවා. ඔබම පසුව විමසලා බලන්න. ඔබ මම අදහන ඔබගේ ඒ ආගම දහම තුළ ඔබ යම් ස්ථානයකට ඔබ විමසලා බලන්න. මරණයෙන් පස්සේ මොකද්ද වෙන්නේ යන්නේ? අපි රකින්න මරණයට පසු කුමක් සිද්ධ වේද ගැන වසර දහස් ගණන් තිස්සේ විවිධ මනුෂ්‍යයන් විවිධ සංස්කෘතීන් තුල විවිධ මත පළ කරන. අපි දකිනවා ඊජිප්තුවේ පවා අර පිරමීඩවල අපි දකිනවා මේ මනුෂ්‍යයන්ට මරණින් එහා බලාපොරොත්තුවක් තියෙන නිසා තමයි අර බෙහෙත් ගල්වලා සුවඳ ද්‍රව්‍ය ගල්වලා ඒගොල්ලෝ අර මමීස් කියලා කියන්නේ ඒ ශරීර ඔතලා ඒක විනාශ නොවන පිණිස ඒවා ප්‍රොටෙක්ට් කරන්නේ ඒවා සුරක්ෂණය කරන්නේ ඒගොල්ලන්ට බලාපොරොත්තු ඒ කාලේ ඉඳන්ම හැම මිනිහෙක්ට බලාපොරොත්තුවක් තිබුණා ඒගොල්ලන්ගේ මිත්‍යා ඇදහිලි ක්‍රම තුල පවා මිනිස්යන්ගේ ආත්මයේ මැවුම් කරුවානන දෙවියන් වහන්සේ නිසා ඒගොල්ලෝ දෙවියන් වහන්සේව විශ්වාස නොකලත් ඒගොල්ලෝගේ හෘද සාක්ෂිය ඒගොල්ලන්ගේ ආත්මය දන්නවා මරණින් එහා යම් දෙයක් තියෙන්න ඕනේ කියන දේ. මම දකිනවා මම මේවා විමසන කල අදේවවාදියා කියන දෙවි කෙනෙක් නැහැයි කියන කෙනා පවා උන්ට පවා මරණින් මතු යම් හෝ උන්ගේ අතුලාන්තයේ බලාපොරොත්තුවක් තිබෙනවා. නිසා ඒ බොහෝ ආගම් දහම් වල විවිධ දර්ශන විවිධ මත තිබෙනවා. අපි දකිනවා බෞද්ධ ධර්මයේ පවසනවා ඒ මිනිහා මැරුණම මිනිසෙක් මැරුණම ඒ මනුෂ්‍යගේ ආත්මය තවත් භවයක් ලැබෙන තුරු සැරිසරනවායි කියලා. ඒ වගේම සතෙකු ලෙස හෝ නැවත උපදින බව ඒ ධර්මතාවය තුල කියනවා. නමුත් මේ සංකල්පයට හේතුව යක්ෂ ආත්ම බව සැබෑ කිතුණුවන් ලෙස අපි දන්නවා. ඒ වගේම පෙර භවයන්, මතු භවයන්, පුනරුත්පත්තිය යනු ඒ මිත්‍යා සංකල්ප වන අතර ඒ පසුපස සිටින්නේ මිනිස් ආත්ම නොව අශුද්ධ ආත්ම බව අපි දන්නවා. ඒ වගේම නිර්වාණය නැමැති සංකල්පය ශුද්ධ බයිබලයට අනුව ඒක සත්‍ය වෙන්න බැහැයි කියන දේත් කිතුණුවන් ලෙස ඔබ මම දන්නවා. ඒ වගේමයි ඒ ශුද්ධ ඒ බයිබලයට අනුව රෝමානු කතෝලික සංකල්පයක් තිබෙනවා. ශුද්ධ බයිබලයට පටහැනි සංකල්පයක් තිබෙනවා. ශුද්ධ ගිනි ස්ථානය නැත්නම් ඒකට කියනවා පර්ගටොරි කියලා. අපි දකිනවා ශුද්ධ බයිබලයේ සඳහන් නොවන මේ සංකල්පය අපි දන්නවා ඒක බයිබලයේ සඳහන් නොවන නිසා ඒක ව්‍යාජ සංකල්පයක්. ඒ වගේම ඒ ආගම් දහම් වල පවසනව දේ තහවුරු කිරීමට බෞද්ධ ධර්මය වෙන්න පුළුවන්, හින්දු ධර්මය වෙන්න පුළුවන්, මුස්ලිම් ධර්මය වෙන්න පුළුවන්, විවිධ කල්ට්ස්ලා, විවිධ මතාන්තර, විවිධ සංස්කෘතීන්, විවිධ ඇදහිලිවල තිබෙන ඒ කාරණාවල් තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඒ ආගම් දහම් වල නැහැ. බෞද්ධ ධර්මය තුල පවා ඒගොල්ලෝ කියන්නා වූ දේවල් සනාථ කරන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ. ඔවුන් නොදන්නා නොදකින අත්දැකීමක් නැති දේවල් ඇදහිල්ලෙන් අනුමාන කරනවා. බුද්ධ ධර්මයත් එහෙමයි, අනිකුත් හැම ආගමක් දහමක් එහෙමයි. අනුමාන කරනවා. ඒගොල්ලෝ ඒව දන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ට සහක්තික බවක් නැහැ. තවද පදනමක් නැති පුරාවෘත්ත හා ජනප්‍රවාද තුල ඔවුන් සිටිනවා. ඔවුන්ට ඇත්තටම බැලුවොත් ඔවුන් අදහන දේ තුල ඔවුන්ට සුරක්ෂණයක් නැහැ. අපි කියන්නේ ඇෂුරන්ස් කියලා. මම මේ කතා කරන්නේ යූනියන් ඇෂුරන්ස් ගැන නෙමෙයි. හොඳේ? අපි කියන්නේ සුරක්ෂිත භාවයක්, සුරක්ෂණයක්, ඇෂුරන්ස් එකක් ඔවුන්ගේ ආගම් දහම් වල මරණින් පස්සේ ඔවුන්ට බලාපොරොත්තුවක් නැහැ, ඇෂුරන්ස් එකක් නැහැ. මොකද ඔවුන්ට ඒ දේ තුල සහතිකකමක් නැහැ. අද විවිධ ආගමික මිනිස්සු කිතුණුවන්ට චෝදනා කරනවා මිත්‍යා දෘෂ්ටික ඇදහිලි මිනිස්සු කියලා. හැබැයි ඔවුන්
අන්ධ භාවය තුල සිටිනවා. මොකද ඔවුන් බුද්ධ ධර්මය ඇතුළු ඔවුන් අදහන ධර්මය තුලත් ඔවුන් නොදකිනා දේ තුල ගැනයි ඔවුන් අදහන්නේ. ඔවුන්ට ඒ ගැන කිසිම සහතිකයක් නැහැ. කිසිම ඔවුන්ට සුරක්ෂිත භාවයක් නැහැ, සහතිකයකුත් නැහැ. අපි කියනවා නම් අත්දැකීමකුත් නැහැ. ඒක නිසා ඔවුනුත් මොනවාද නොදකින දේ ගැනයි ඔවුන් විශ්වාස කරන්නේ. මොකද කවුරුත් දැකලා තියෙනව දේවල්. කිසිම කෙනෙක්ට අත්දැකීමක් නැහැ. ඒක නිසා මේවා ඔබ කිතුණුවන්ට චෝදනා කරනවා නම් ඔබමයි අභියෝගයටපත් වෙන්නේ. දැන් මෙවැනි කාරණාවල් තිබෙනවා. මෙවැනි බොහෝ දේ තිබෙනවා. ඇත්තටම මිනිස්සෙක් මරුණට පස්සේ මොනවද වෙන්නේ? මේක අද ආගමික ಜಾති ભેද ආගමකින් තොරව මිනිස්සු තේරුම් ගන්න ඕන දෙයක්. අපි දකිනවා යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 23 කියනවා උන්වහන්සේද නුඹලා පහලින් වන්නහුය මම ඉහලින් වෙමි. මේ යේසුස් වහන්සේ කියන්නේ. පොළවේදී යේසුස් වහන්සේ කියනවා නුඹලා පහලින් වන්නහුය මම ඉහලින් වෙමි. නුඹලා මේ ලෝකෙන් වන්නහුය මම මේ ලෝකෙන් නොවෙමි. කිසිදු පුද්ගලයෙක් ආගමික දාර්ශනික කතෘ කෙනෙක් හරි පෙරුම් පුරාගෙන මේ ලෝකෙට ආවේ නැහැ. වෙනත් දිව්‍ය ලෝකයක ඉඳන් හෝ වෙනත් ස්ථානයක ඉඳන් හෝ මේ ලෝකෙට ආවේ නැහැ. ඒක බයිබලයේ සනාථ කරනවා. මිනිස්සෙක් ඒ මව් කුස තුල ඉපදෙන්නේ. මේ මිනිස්සයාට පෙර ආත්මයක් පෙර භවයක් තිබුණේ නැහැ. වෙන දිව්‍ය ලෝකයක ඉඳන් ආවෙත් නැහැ. ඒක නිසා කිසිම ආගමික දාර්ශනික දහම් කතෘවරුන් පෙරුම් පුරාගෙන මේ ලෝකෙට ආවේ නැහැ. මේ ලෝකෙට ඉහලින් ආවේ එක්කෙනයි. ඒ යේසුස් වහන්සේ පමණයි. අපි දකින යොහාන් 6 වෙනි පරිච්ඡේදයේ පවා ඒ යේසුස් වහන්සේ ඉහලින් පැමිණියා, ස්වර්ගයේ සිට පැමිණියයි කියනා වූ කාරණාවල් සඳහන් කරනවා යොහාන් 6 වෙනි පරිච්ඡේදයේ පවා. දැන් මේ දේවල් තුල මේ සන්දර්භය තුල අපි එක තැනකට ආවොත් අවංකව එහෙමනම් ඒ ආගම් දහම් අනුව ඒගොල්ලන් අර්ථකථනය කරන ඒ ස්වර්ග නැත්නම් ඒ දිව්‍ය ලෝක නැත්නම් ඒ අපායන් ඒ ගිනිවිලවල් තියෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එක සත්‍යයි තියෙන්න පුළුවන්. සත්‍යයන් කීපයක් නැත්නම් බහුතරයක් තියෙන්න බෑ. එක සත්‍යයි තියෙන්න පුළුවන්. බෞද්ධ ධර්මයේ සත්‍ය නම් එනං ඒක විතරයි තියෙන්න පුළුවන්. හින්දු ධර්මයේ නම් සත්‍ය ඒක විතරයි තියෙන්න පුළුවන්. එවැනි ආකාරයෙන් මම මේ කියන විදිහට මිනිස්සු තේරුම් ගන්න ඕන මිනිස්සුන්ට එක සත්‍යයි තියෙන්න පුළුවන්. මොකද බෞද්ධයා බෞද්ධ ආගම විදිහට අනුවද මිනිස්සු මැරිලා වෙනස් ඒක එයාගේ ඒ ධර්මයේ තුල විදිහට දෙක වෙන්නේ. එවනම් කිතුණු ඇදහිල්ල තුල වෙනවා මුස්ලිම් භක්තික අනුව වෙනවා බෞද්ධයාගේ දේව අනුව මරණින් එහා ජීවිතය වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙන්නේ නැහැ. එක සත්‍යයක් තියෙන්න ඕන. ඒ එක සත්‍යයක් තියෙන්න නම් ඒක තහවුරුකමක් තියෙන්න ඕන. ඒ සත්‍ය විශ්වාසවන්තනීය භාවයක් තියෙන්න ඕන. අපි ඒක බලන්න යනවා යම් ප්‍රමාණයකට. ඒ නිසා මේක තේරුම් ගන්න. කිතුණු ඇදහිල්ල තුලත් මරණයෙන් පසු කුමක් සිදුවේද යන්න පිළිබඳ සැලකිය යුතු ව්‍යාකූල තත්වයක් තියෙනවා. මේන් අදහස් කරන්නේ ඔබට දෙවියන් වහන්සේව පෞද්ගලිකව දැනගන්න පුළුවන් වෙන්නේ කෙසේද යන්න ඔවුන්ගේ අවබෝධයන් අනුව වෙනස් වෙනවයි කියන එක නෙමෙයි. දැන් මම මේ කියන්නාව අපි අධ්‍යයනය කරන කාරණාවල් ගැන කිතුණුවන්ටත් විවිධ කිතුණු ධර්මචාරා කිතුණු ධර්මචාරීන්ට පවා ඒ විවිධ මත තිබෙනවා. නමුත් ඒක අපිට දෙවියන් වහන්සේව දැනගන්න බාධාවක් නෙමෙයි. නමුත් අපි බලමු යම් කාරණාවල් කිහිපයක්. ඒ කිතුණු ඇදහිල්ල තුල පවා යම් කාරණාවල් මරණින් පස්සේ එහා කතා කරන විවිධ මත. ඒ අතර මත කිහිපයක් කිව්වොත් මරණයෙන් පසු සෑම කෙනෙකුම අවසාන විනිශ්චය එනතුරු නිදා ගන්නා බව බයිබලයේ කියනවා සැතපෙනවයි කියලා. බවක් අවසාන විනිශ්චයේදී ඔවුන් ස්වර්ගයට හෝ අපායට යවනු ඇතයි සමහරු විශ්වාස කරනවා. ඒ වගේම තවත් සමහරු විශ්වාස කරනවා මරණය සිදු වූ මොහොතේම මිනිස්සු ක්ෂණිකව විනිශ්චය කරලා ඔවුන්ගේ සදාකාල ගමනාන්තය එක්කෝ අපා ගිනිවිල නැත්තම් ස්වර්ගයට යනවායි කියලා සබත් කිතුණෝ කියනවා. ඒ වගේම තවත් සමහරු කියනවා ඒ මිනිසුන් මිය ගිය විට ඔවුන්ගේ ආත්ම తాවකාලික ස්ථානයක දෙව්ලෝක හෝ අපායකට යැවෙන බව අවසාන නැවත නැගිටීම අවසාන විනිශ්චය හා පසුව ඔවුන්ගේ සදාකාලික ගමනාන්තය එනතෙක් ඔවුන් බලා සිටිනවායි කියලා. මෙවැනි තවත් මත තිබෙනවා. දැන් මේ හැම දෙයක් තුළ අපි බලමු බයිබලයේ අපිට යම් ප්‍රමාණයකට හෝ අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාවල් මොනවාද කියලා. මොකද සෑම දෙයක්ම අපිට තේරුම් ගන්න බෑ බයිබලයේ. ඒක අර පේත්‍රස් පවා කියනවා පාවුලුතුමා කියපු බොහෝ දේ අපිට තේරුම් ගන්න බෑ සමහර දේ. නමුත් ඒ තේරුම් ගන්න බැරි දේ පවා සමහර අය
ඒගොල්ලන්ට ඕන විදිහට ඒක පෙරලා ගන්නවයි කියලා පේත්‍රස් එක තැනකට කිව්වා. ඒ නිසා අපි කවුරුත් පර්ෆෙක්ට් නෑ. මේ අධ්‍යයනයන් තුලින් මම දන්න දේ කිසිම බයිබලයේ සම්බන්ධව ඒ ධර්ම චාරයින් ඒ විද්වතුන් පවා පර්ෆෙක්ට් නෑ. ඔවුන්ටත් එක මතයක් නෑ. නමුත් අපි සියල්ලන්ම විශ්වාස කරනවා පොදුවේ මරණින් පස්සේ යම් ස්ථානයක් යම් ජීවිතයක් සදාකාලික ඉරණමක් අපිට තිබෙනවා. හේබ්‍රෙව් 9:27 ඉඳන් කියනවා තවද එක්වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවන වර ප්‍රකාශ වනසේක. මෙතනදී කියනවා තවද එක්වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙනවා. දැන් කවුද මේක නියම කරේ? දෙවියන් වහන්සේ. ඔබ බෞද්ධයෙක් හෝ ඔබගේ ආගම දහම ජාතිය වැඩක් නෑ. මොකද දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට එළිදරව් වෙන්න පටන් ගත්තේ මේ ලෝකයේ හැම ආගමක් එන්නේ ඉස්සෙල්ලා. මේ ලෝකයේ පුරාණ ආගම් තියෙනවානේ. අර මේ බැබිලෝනිය, ඊජිප්තු එච්චර අවුරුදු 4000කට 5000කට අතීතයකට යනවානේ. මං කියන්නේ ඊටත් එහා ඉඳන් ආගම් එන්නත් ඉස්සලා මේ ලෝකෙට මනුෂ්‍යයාට දෙවෙනස් එළිදරව් වුණා. ආදම් මේවට දෙවෙනස් එළිදරව් වුණා. ආදම් මේ වගේ දරුවන්ට දෙවියන් වහන්සේ එළිදරව් වුණා. අර ආදම්ගේ වගේ දරුවන්ගේ දෙදෙනින්ගේ එක්කෙනෙක්ව මැරුවම අනිත් එක්කෙනාටත් දෙවියන් වහන්සේ එළිදරව් වුණා. ඇයි කෝ ඔයාගේ සහෝදරයා කියලා කිව්වා. දෙවියන් වහන්සේ එළිදරව් වුණා එදා. එදා ඉඳන් අපි බයිබලයේ හැම දෙයක්ම වාර්තා නොවුනත් පුරාණ ගිවිසුම් කාලේ එනම් මේ මීට අවුරුදු 6000ක ආදම් ඒ වගේ පටන් අපි දකිනවා නෝවාගේ කාලේ දක්වා දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට එළිදරව් වුණා විවිධ අවස්ථාවන් වල විවිධ මාධ්‍ය තුලින්. ඒකයි අපි දකින්නේ අර උනාසේ මුළු ලෝකයට ජලගැල්මක් එවලා එවකට තිබුණු ලෝකේ විනාශ කරන්න ඉස්සලා අපි දකින නෝවාගේ පවුල උනාසේ ඉතුරු කරා. ඒකට හේතුව ඒ කියන්නේ නෝවා දෙවියන් වහන්සේගේ දරුවෙක් කියන්නේ අර අවුරුදු දහස් ගණනාව තිස්සේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට ප්‍රකාශ වෙලා තිබෙනවා හැම දෙයක්ම බයිබලයේ වාර්තා නොවුනත්. අපි දකින නෝවාගේ කාලෙන් පස්සෙත් අපි දකින්නේ මේ අවුරුදු 6000 තිස්සේ අපි දකිනවා ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේ තෝරගත්තා. ඊශ්‍රායල් ජනතාව තෝරගන්න ඉස්සෙල්ලත් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් එළිදරව් වුණා. යෝබ්ලා හිටියා. නෝවාලා හිටියා. නෝවා ඊශ්‍රායලීතෙක් නෙමෙයිනේ. මෙවැනි ආකාරයේ දෙවියන් වහන්සේ හැම යුගයකම දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට එළිදරව් වුණා. අන්නේ ස්ථිරභාවය බයිබලයේ තිබෙනවා. ඒ නිසා අපි මේ අතපත ගාගෙන අන්ධකාරයේ අතපත ගාගෙන අපිට කිසිම ඇෂුරන්ස් එකක් නැත්නම් සුරක්ෂිත භාවයක් නැති ඇදහිල්ලක් නෙමෙයි. මේ ඇදහිල්ල මනුෂ්‍යෝ අත්දැකපු ඇදහිල්ලක්. මනුෂ්‍යෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට එළිදරව් වුණා. එදා ආබ්‍රහම්ට මනුෂ්‍යෝ දෙවියන් වහන්සේ එළිදරව් වුණා. එදා මෝසෙස්ට දෙවියන් වහන්සේ එළිදරව් වුණා. ඔවුන්ගේ ඇස් මනාපිට ඔවුන් යේසුස් දෙවියන් වහන්සේ ක්‍රියා කළා. ඒ නිසා මේකයි කියන්නේ මේ කිතුණු ඇදහිල්ල අන්ධ ඇදහිල්ලක් නෙමෙයි කියලා. ඒ නිසා එක්වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙනවා. ආගමක් ಜಾති ભેදයකින් තොරව මේක තමයි ඇත්ත. ඒ නිසා ඒ බෞද්ධ ධර්මයේ හින්දු ධර්මයේ තිබෙන සංකල්පය අනුව මිනිස්සෙක් මැරිලා ඒ මිනිස්සගේ ආත්මය ආයේ මේ පොළවේ සතෙක් ලෙස හෝ තවත් මිනිස්සෙක් ලෙස හෝ ඉපදෙන්න යන්නේ නැහැ. ඒ නිසා බයිබලයට අනුව ඒක මිත්‍යාවක්. මොකද බයිබලයේ දෙවියන් වහන්සේ නිර්මාණය කරේ මිනිස්සව. සිද්ධාර්ථ ගෞතමතුමාගේ මැවුම්කරු කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ. අද බයිබලයේ ඒ වගේම යුදෙව් ධර්මය බයිබලයේ පුරාණ ගිවිසුමනේ යුදෙව් ධර්මය බයිබලයේ ශුද්ධ මේ බයිබලයේ වගේම අපි දකින අලුත් ගිවිසුමේ කිතුණු ඇදහිල්ල මේකට කවුන්ටර්ෆිට් එකක් ලෙස ආවා වූ ඉස්ලාම් ධර්මයේ නිර්මාතෘවරයා වන මොහොමද් නබිගේ මැවුම්කරු කවුද? අල්ලා නෙමෙයි. ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. අල්ලා නෙමෙයි මේ මොහොමද් නබිගේ මැවුම්කරු. ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. යාවේ දෙවියන් වහන්සේ. වෙන කවුරුත් නෑ දෙවිවරු. පොත්වල ඉන්නවා. විවිධ ආගම් ආවා, කවුන්ටර්ෆිට්ස් ආගම් ආවා. නමුත් එක සත්‍යයයි තියෙන්නේ. ඒ නිසා එකවරක් මරණය මේ හැම මිනිස්සෙටම උරුමයි. බෞද්ධයෙක් වුණත්, හින්දු භක්තිකයෙක් වුණත් එකවරයි මේ පොළවේ ඔබ ජීවත් වෙන්නේ මැරිලා ආයේ මේ පොළවේ කිසිම ආකාරයක මේ මොනවාද මේ භූතයෙක් ලෙසවත් ඉන්නේ නැහැ. ඔබ මැරුණට පස්සේ ඔබගේ ආත්මය සැරිසරන්නේ නැහැ. ඒ යක්ෂාත්ම සැරිසරන්නේ. යක්ෂාත්ම තමයි අද මේ බෞද්ධයන් ඇතුළු මේ හින්දු භක්තිකයන් රවට්ටන්නේ තවත් මිනිස්සෙක් ලෙස රඟපාමින්.
ඒ මනුෂ්‍යයා ලෙස කතා කරමින්, ඒ මනුෂ්‍යගේ හඬින් කතා කරමින්, ඒ මනුෂ්‍යයා ලියපු අත්තකුරු ලියනවා යක්ෂාත්ම. ඒ මනුෂ්‍යගේ මුළු ඉතිහාසය දන්නවා. ඒ මොකද යක්ෂාත්ම හරහා ඒක වෙනවා. මනුෂ්‍යෙක් මැරුණම ඒ මනුෂ්‍යගේ ආත්මය සැරිසරන්නේ නැහැ. මරණින් පසු විනිශ්චයක් තියෙන්නේ. ඒ නිසා තේරුම් ගන්නට එක සත්‍යයි මේ ලෝකේ තියෙන්න පුළුවන්. ඒ සත්‍ය ගැනයි අපි මේ කතා කරමින් සිටින්නේ. මේකට තහවුරු වීරින් තියෙනවා. මේකට ස්ථිර භාවය තියෙනවා. අපි බලමු මොනවාද මේ ස්ථිර භාවය. වෙනත් ආගම් දහම් වල ඔවුන්ගේ මලවුන්ගෙන් මරණින් පසු ඔවුන්ට කියාගන්ට බැරි, ඔවුන්ට ස්ථිර භාවයක් නැති, නමුත් ස්ථිර භාවය තිබෙන මේ එක සත්‍ය ගැන අපි මේ මේ අද බලන්නේ. ඒ නිසා එක්වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් නියමව තිබෙනවා. බොහෝ දෙනෙකුගේ පව් සුළුන පිණිස එක්වරක් පූජා වුණා යේසුස් වහන්සේ. උන්වහන්සේ නැවත මලුන්ගෙන් නැගිට්ටා. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටේ නැහැ කියන අය මේ channel එකේ තිබෙනවා තව වීඩියෝවක්. යේසුස් වහන්සේගේ මරණය, යේසුස් වහන්සේ මලුන්ගේ උත්ථාන වීම ගැන වීඩියෝ දෙකක් තිබෙනවා. ඔබ මේව බලලා ඔබගේ අභියෝගය ඔබම අභියෝගයට පත් කරගන්න ඔබගේ කාරණා. යහපත් ලෙස යටහත්වයි මම මේ කියන්නේ. දේශනා කාර්යය 7 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි පදවල තිබෙනවා. හොඳ නමක් අනර්ග තෛලයට වඩා උතුම්ය. උපන් දවසට වඩා මැරෙන දවස හොඳය. මංගල්‍ය ගෙදරට වඩා වැළපීමේ ගෙදරට යාම හොඳය. මක්නිසාද එය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ. ජීවත්ව සිටින්නා ඒක සිතට ගන්නවා ඇත. සලමොන් ඒ රජතුමා තමයි මේ දේශනා කාර්යය ලිව්වේ. යා කියනවා එයාගේ ජීවිත අන්තිම කාලේ යා බොහෝ දේ තිබුණා යාට. යා දෙවියන් වහන්සේගේ මාර්ගිනුත් ඈත් වෙලා භාර්යාවන් ස්ත්‍රීන් 1000ක් එක්ක පවා ජීවත් වෙලා දෙවියන් වහන්සේට පටහැනි දේවල් පස්සේ කරලා අන්තිමට අවසානයේ සියල්ල නිෂ්ඵලයි බව තේරුම් අරගත්තා. දෙවියන් වහන්සේ යාට එලිදරව් කරපු දෙයක් තමයි මක්නිසාද සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය ඒකයි. මොනවාද අන්තිමේ? මරණය. ඒකයි කියන්නේ මෙතනදී මගුල් ගෙදරකට යනවට වඩා අවමගුල් ගෙදරකට යන එක හොඳයි කියලා කිව්වේ ඒකයි. මොකද මක්නිසාද එය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ. පැහැදිලි බයිබලයේ කියනවා මනුෂ්‍යයන්ගේ අන්තිමය ඇවිල්ලා මේ පොළවේ අන්තිමය මොකද්ද? මරණය. මරණින් එහා ආයෙත් මේ පොළවට ඒ මනුෂ්‍යයා ඉපදෙන්නේ නැහැ. මරණින් එහා මේ පොළවේ මනුෂ්‍යර කිසිත් නැහැ. දැන් මේ කාරණාවල් එක්ක එසේනම් මරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද කියා බයිබලයේ හරියට පවසන්නේ කුමක්ද? අපි බලමු. යෝබ් 14 වෙනි පරිච්ඡේදයේ 14:15 කියනවා මිනිසෙක් මැරුණාම ඔහු නැවත ජීවත් වේද? මාගේ නිදහස පැමිණෙන තෙක් මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි. ඔබ අඬගසනසේක මමද උත්තර දෙන්නෙමි. ඔබගේ අත්වැඩයට ඔබ ආශාව වෙනසේක. යෝබ්තුමා කියනවා මිනිසෙක් මැරුණාම ඔහු නැවත ජීවත් වෙනවද? ජීවත් වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. මගේ නිදහස පැමිණෙන තෙක් මගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි. මගේ සටනේ සියලු දවස්වල කියන ජීවිත අරගලය, ජීවිත ගමන. ඒ ජීවිත ගමනේ මෙයා කියනවා මගේ නිදහස පැමිණෙන තෙක් බලා සිටිනවා. දැන් මෙතන නිදහස කියලා මේ සිංහල පරිවර්තනයේ තිබුණත් මේක අපි ඉංග්‍රීසි බයිබලයේ King James version එක බැලුවොත් if a man die shall he live again? All the days of my appointed time will I wait till my change come. Till my change come. මේ change කියන එකේ ඒ හේබ්‍රේව පරිවර්තනය අනුව ඒකට භාවිතා කරලා තිබෙන හේබ්‍රේව වචනේ මට මම එතන මේක කියන්න යන්නේ. ඒ වචනේ අනුව ඒකේ අදහස කියන්නේ from idea of replacing, වෙනස් වීමක්, changing, substitute, alternation, revival after death, changing, weighing of course of life. ඒ කියන්නේ ජීවිතේ එහා වෙනස් වීමක් ගැනයි මෙතනදී කතා කළේ. තේනවා? නිදහසක් කියලා කිව්වට සිංහල පරිවර්තනේ මේ හේබ්‍රේව ඒ වචනේ ඒ අර්ථය ඒ වේට් එක මේ විදිහට තියෙන්නේ. ඒක බලන යෝබ්තුමාටත් දෙවියන් වහන්සේ ඉලිදරව් කරලා තිබුණා. මරණින් එහා මනුෂ්‍යයන්ගේ ජීවිතේ ඒ වෙනසක් වෙනවා. සදාකාලිත්වයක් තිබෙනවා. අපි බලමු මොකද්ද මේ කතා කරන්නේ. දේශනා කාර්යය 12 වෙනි පරිච්ඡේදයේ 7 කියනවා දූවිල්ල තිබුණු හැටියට පොළවට හැරියන්ටත් ආත්මය ඒක දුන් දෙවියන් වහන්සේ වෙතට හැරියන්ටත් පළමුවෙන් උන්වහන්සේව සිහි කරන්න කියලා ඒ දේශනා කාර්යය 12:7 කියනවා. දැක්කද? දූවිල්ල තිබුණු හැටියට පොළවට හැරියනවා. මොකද බයිබලයේ පැහැදිලිව කියනවා බයිබලයේ දෙවියන් වහන්සේ මනුෂ්‍යංග දූවිල්ලෙන් හැදුවා. එහෙනම් හදවුවා වූ දෙවියන් වහන්සේ තමයි මොකද්ද වෙන්නේ කියලාත් අර්ථකථනය කරන්න ඕනේ. දූවිල්ලට හැරියනවා. ඒක හැමෝම දන්නවා.
ඒක හැම බොහෝ ප්‍රධාන ආගම් දන්නවා ඒක. දූවිලට ආය හැරියනවා අපේ ශරීරයේ මේ පොළොවට පස් වෙනවා අපි කියන්නේ. හැබැයි ආත්මය ඒක දුන් දෙවියන් වහන්සේ වෙතට හැරියනවා. ආත්මය ඒක දුන් දෙවියන් වහන්සේ වෙතට හැරියනවා. ඔබ ඕනම ආගමක මිනිස්සෙක් වුණත් මනුෂ්‍යව මැව්වේ දෙවියන් වහන්සේ. ඒ මනුෂ්‍ය මැරෙනකොට ඒ ශරීරය පොළොවට පස් වුණාට ආත්මය දෙවියන් වහන්සේ වෙතට හැරියනවා. ආත්මය එක් ස්වර්ගයට යනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ආත්මය දෙවියන් වහන්සේ වෙතට හැරියනවා. දැන් මෙතනදී මේ ආත්මය කියන වචනය ඒ හේබ්‍රෙව් වචනය රුවාහ් කියලා කියනවා. ඒක හේබ්‍රෙව් වචනේ හුස්ම හෝ ආත්මය කියන මේ දෙකම පරිවර්තනය කරනවා. මොකද ඒකේ හුස්මටත් මේ රුවාහ් කියන එක තමයි පාවිච්චි කරන්නේ. ආත්මයටත් ඒ බයිබලයේ එතනදී රුවාහ් කියන වචනේ පාවිච්චි කරනවා. ඒක නිසා මෙතන යම් ආකාරයක පැටලි සාගත භාවයක් තියෙනවා. ඒ වගේම සිංහල බයිබලයේ ආත්මය, ප්‍රාණය, හුස්ම පටලවගෙන තිබෙනවා. පරිවර්තන ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි ප්‍රවේශමෙන් මේක බලමු. දැන් මෙතනදී මේ මං කිව්ව විදිහට මේ රුවාහ් කියන ඒ හේබ්‍රෙව් වචනේ හුස්ම නැත්නම් ආත්මය ලෙස පරිවර්තනය වුණාට දැන් දේශනාකාරයේ 12:7ට පෙර සහ පසු අවස්ථාවලදී මරණින් පසු විනිශ්චය ගැන තමයි කතා කරන්නේ ඒ පරිච්ඡේදයේ. ඒ පරිච්ඡේද ඉහළින් සහ පහළින් නිදසුනක් වශයෙන් අපි දැන් මේ කතා කරපු දේශනාකාරය 12:7 වෙනි පරිච්ඡේදයට පද 8කට ඉහළින් දේශනාකාරය 11:9 අපට අනතුරු අඟවනවා දෙවියන් වහන්සේ අපව විනිශ්චය කරන බව. තවද අපි මේ කතා කරපු ඒ දේශනාකාරය 12:7 ඒ පදයට පද 7කට පසුව ආයේ දේශනාකාරය 12:14 දෙවියන් වහන්සේ විසින් අපව විනිශ්චය කරනු ඇතයි අපට නැවත අනතුරු අඟවනවා. ඒ නිසා ආත්මය ඒක දුන් දෙවියන් වහන්සේ වෙතට හැරියන්ටත් පළමුවෙන් කියලා කිව්වම බයිබල් විදුතුන් කියනවා පසුකාලීන විනිශ්චය සඳහා ආත්ම උන්වහන්සේ වෙතට හැරී යන බව. අපි මේක මේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරමු. මේක මීට වඩා ගැඹුරට යෑම අමාරුයි. මොකද මේ තුලත් විවිධ පැතිකඩයන් විවිධ මතාන්තර තිබෙනවා. ගණන් කතාව 16:22 කියනවා මැදහරියේ කියනවා මාංශමය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන් වහන්සේ. දැක්කද? මාංශමය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන් වහන්සේ. ඒ කියන්නේ මුළු මනුෂ්‍ය සංහතියේ මැවුම්කරු දෙවියන් වහන්සේ, මුළු මනුෂ්‍ය සංහතියේ ආත්මවල දෙවියන් වහන්සේ කවුද? ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. ඒ වගේම ගණන් කතාව 27:16 මුල කියනවා මුල හරියේ ආය කියනවා මාංශමය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවිවරු ස්වාමින් වහන්සේ කියලා නැවත කියනවා. එනිසා ඔබ මොන ආගමක් දහමක් ඇදහුවත් ඔබ මොන ජාතියේ පුද්ගලයෙක් වුණත් ඔබගේ ආත්මේ අයිතිකරු ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. වෙන කවුරුත් නොවේ. ඔබ ඔබගේ ආත්මේ අයිතිකරුත් නොවේ. හේබ්‍රෙව් 12:9 කියනවා 9 ඉඳන් තවද අපට දඬුවම් කළා වූ මාංශයේ පියවරු අපට සිටියෝ. ඒ කියන්නේ අපේ දෙමව්පියෝ අපේ තාත්තලා ගැන මාංශික මේ පොළවේ දෙමව්පියෝ කියන්නේ. තවද අපට දඬුවම් කළා වූ මාංශයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරව කළෙමු. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන් වහන්සේට යටත්ව ජීවත් වෙන්න යුතු නොවේද? මක්තිසාද ඔහු ඇත්තෙන්ම අපේ තාත්තලා අපේ අම්මා තාත්තලා ඒ කියන්නේ මක්තිසාද ඔහු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම් කළා දරුවන්ට. ඒගොල්ලන්ට යහපත් ලෙස පෙනෙන විදියට. නමුත් උන්වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම් කරනසේක. දැක්කද? දෙවියන් වහන්සේගේ දඬුවම සහ අපව ජාතක කර අපේ මව්පියවරුන් අපට කරන දඬුවම අතර වෙනස දැක්කද? බයිබලයේ මරණය 50 වාරයකට වඩා නින්දකට නැත්තම් අපි කියනවා සතපීමකට සමාන කරනවා බයිබලයේ. මරණයෙන් පසු අපි නිදා සිටිමු නැත්නම් සැතපෙනුවයි කියලා බයිබලයේ කතා කරනවා. අපි සිහසුන්ව සිටිනවා. කාලය ගෙවී යාම ගැන හෝ අපවට සිදුවන දේ ගැන අපි දන්නේ නැහැ. දේශනාකාරයා 9:5-6 කියනවා මක්නිසාද ජීවත් වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනි. මලාහු කිසිවක් නොදනිති. ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය. ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද දැන් නැති වී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයට ඔවුන්ට කොටසක් නැත. දැක්කනේ බයිබලයේ කියනවා මිනිසෙක් මැරුණට පස්සේ
මේ එතනින් එහා මනුෂ්‍යයට කිසිම මනුෂ්‍ය කිසි දෙයක් දන්නේ නැහැ. කිසිවක් ඔගොල්ලෝ දන්නේ නැහැ. ඒ වගේම ඉර යට ඒ කියන්නේ මේ පොළවේ වෙන කිසිම දෙයක්කින් කොටසක් උන්ට ලැබෙන්නේ යන්නේ නැහැ. මිනිස්සෙක් මැරුණම මේ පොළවේ ඉන්න මිනිස්සු දානමාන කරා කියලා මේ මිනිස්යන්ගේ මරණින් එහා ජීවිතේ වෙනස් වෙන්නේ යන්නේ නැහැ. කොච්චර දානමාන කරත් පුද පූජාව පැවැත්තුවත් මිනිස්සෙක් මැරුණට පස්සේ මේ පොළවේ ඉන්න එයාගේ ගෙදර කට්ටිය වෙන්න පුළුවන්, නෑදෑ හිත මිත්‍රයෝ වෙන්න පුළුවන්, මොන දානමාන කරත් ඒ මිනිස්සගේ ආත්මය එතනින් එහා තවත් ස්ථානයකට ගෙනියන්න බැහැ. ඒක තමයි බයිබලයේ ඉගැන්වීම. ඒකයි මැරෙන්න ඉස්සෙල්ලා ඒකයි කියන්නේ ආත්මය දෙවියන් වහන්සේ වෙතට යන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේව සිහි කරන්න කියන්නේ. මොකද එතනින් chapter close. මැරෙන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ තුල අපි හිටියේ නැත්තම් මැරුණට පස්සේ මේ පොළවේ ජීවත් වෙලා ඉන්න අය කොච්චර දානමාන කරලා යාඥා කරත් දෙවියන් වහන්සේ මේ මනුෂ්‍යව සුවර්ගයට හෝ ගිනිවිලට ගෙනියන තීරණය වෙනස් කරන්න යන්නේ නැහැ. සුවර්ගයට යන්න දේ ඔබ මේ පොළවේ කරා නම් ඔබ සුවර්ගයට යනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ඒ වගේම ඔබ දෙවියන් වහන්සේව පිළිගන්නේ නැතුව ඔබට ඕන විදිහට ඔබ මේ පොළවේ හිටියොත් ඔබට ඇත් වෙන්නේ ගිනිවිල. බයිබලයේ කියනවා. ඒක වෙනස් කරන්න කාටවත් බැහැ. ඒක තේරුම් ගන්න. ගීතාවලිය 146:3-4 කියනවා අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාස නොතබව්. ඔවුන්ගේ හුස්ම නික්ම වෙනවා. ඔහු සොකිය භූමියට හැරියයි. එදාම ඔහුගේ කල්පනා නැතිවේ. දැක්කනේ? එදාම ඔහුගේ කල්පනා නැතිවේ. ගීතාවලිය 115:17 මලාහුන් නිශ්ශබ්ද ස්ථානයට යන්නාහුවත් ස්වාමින්ට ප්‍රශංසා නොකරේති. මලාහුත් නිශ්ශබ්ද ස්ථානයකට යන්නාහුවත් ස්වාමින්ට ප්‍රශංසා නොකරති. මැරිච්ච අය ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්නේ නැහැ කියලා මෙතන බයිබලේ නම් කියනවා. ඔබ මම අද ජීවත්ව සිටිනවා. ඔබ අපේ මැවුම්කාර ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේට අපි නමස්කාර කරනවා, ප්‍රශංසා කරනවා. හැබැයි අපි ඔබ මම මැරුණාට පස්සේ බයිබලේ නම් කියනවා ප්‍රශංසා කරන්න යන්නේ නැහැ. දානියෙල් 12:2 පොළවේ දූලියෙහි සතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක් සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත් පිබිද එන්නෝය. දැක්කද? කලින් කිව්වනේ මරණය අපි සතපීමක්, නින්දා. නමුත් එක දවසක් එනවා. දැන් මෙතනදී දානියෙල් 12:2 කිව්වම සන්දර්භය අනුව ඊශ්‍රායල් සෙනඟ ගැන කතා කරත් අපි දකිනවා බයිබලයේ තවත් ස්ථානවල කතා කරනවා පැහැදිලිව මේ මුළු මනුෂ්‍ය සංහතියේ මැරෙන අයගෙන් පිරිසක් සදාකාල ජීවනයට නැවත නැගිටින්න යනවා. තවත් පිරිසක් සදාකාල ගිනිවිල සඳහා, ඒකයි සදාකාල නීචකම කියන්නේ. සදාකාල ගිනිවිලට එන පිණිස ඔවුනොත් නැගිටින්න යනවා. ඒක නිසා විභේදයක් නැහැ. මනුෂ්‍යෝ කොහොම හරි එක දවසකදී මරුණට පස්සේ ආ එක දවසක් එන දවසේදී නැවත නැගිටිනවා. හොඳ හෝ නරක නැගිටිනවා. හැබැයි ඉරණම් දෙකයි තියෙන්නේ. ඒ දෙකෙන් එකක් ඒගොල්ලන්ට උරුම වෙන්න යනවා. අපි බලමු මේක. නැවත නැගිටීමේදී දෙවියන් වහන්සේ ශරීරය හා ආත්මය නැවත එකතු කරනවා. ඒක තමයි බයිබලයේ තිබෙන සංකල්පය. එම ශරීරය ඒ නැවත මැලුන්ගෙන් නැගිට්ටට පස්සේ කවදා හරි දවසක ලැබෙන්නා වූ ඒ ආත්ම ශරීරය ලේ ඇටමස් නහර ඇති ශරීරයක් නෙමෙයි. ඒක ආත්ම ශරීරයක්. ඒක කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒක බයිබලයේ හරියට පැහැදිලි කරන්නේ නැහැ. නමුත් යම් ඉඟියන් තියෙනවා. අපි කිව්වේ යේසුස් වහන්සේ මැලුන්ගෙන් නැගිට්ටට පස්සේ අර දොරවල් ජනෙල් වහලා තිබුණු අර ස්ථානයට ගෝලයෝ බය වෙලා බයෙන් මරණ බයෙන් දොරවල් ජනෙල් ලොක් කරගෙන හිටියා. යේසුස් වහන්සේ දොර අරගෙන දාවි. මලුන්ගේ ස්ථාන වෙලා යේසුස් වහන්සේ ආවේ දොර අරගෙනද නැහැ. අපි දන්නේ දොර, ඒ කියන්නේ දොර අරන් අරින්නේ නැහැ. බිත්තිය පසාරු කරගෙන ආවා. ඒකට කිව්වනේ හොල්මනක් කියලා බය වුණේ. හොල්මනක් කියලා බය වුණා ඒ වෙලාවේ. නමුත් යේසුස් වහන්සේ කෑවා, බිව්වා. යේසුස් වහන්සේ ගෝලයන්ට කෑම පවා මාළු බැදලා දුන්නා. බයිබලේ කියන්නේ යේසුස් වහන්සේ ගෝලයොත් එක්ක එකතු වෙලා කෑවා. අර මේ යේසුස් වහන්සේ මැරිලා ඒ වෙලාවේදී අර එමානුවෙස් වලට යන ගෝලයෝ දෙදෙනා යනකොට යේසුස් වහන්සේ ඒගොල්ලොත් එක්ක කතා කර ගිහිල්ලා පස්සේ රාත්‍රියේ රෝටි කෑවා. රෝටි කඩනකොට තමයි ක්ලික් වුණේ මට ඒක තේරුම් ගන්න බැහැ ඒක කොහොමද උනේ කියලා. මේ යේසුස් වහන්සේ කියලා. ඒ නිසා යේසුස් වහන්සේ ආත්ම ශරීරය යේසුස් වහන්සේ තමයි මලුන්ගේ නැගිට කුරුඳුනා. එවැනි දෙයක් ගැන ඉඟියක් තියෙනවා විතරයි අපිට. ඒ වගේම යේසුස් වහන්සේ මගේ අතේ එන සලකුණු තිබුණා. ඒක බයිබලේ වාර්තා කරනවා. මලුන්ගේ නැගිට්ටට පස්සෙත්. ඒ නිසා ඒ දේ හැර අපිට එතනින් එහා දෙයක් කියන්න අමාරුයි. මේ ලැබෙන්න යන ආත්ම ශරීරය මොන වගේද කියන දේ. නමුත් ඒ කාරණාව තිබෙනවා. ඒ වගේම මරණයෙන් පසු ජීවිතය ගැන කතා කරමින් කැනේඩියානු
විද්‍යාඥයෙකු වන GB හාඩි කියලා පුද්ගලයෙක් යම් ප්‍රශ්නයක් අහලා තිබෙනවා. ඒ ප්‍රශ්නය තමයි මට අසන්න ඇත්තේ ප්‍රශ්න දෙකක් පමණයි. එකක් තමයි කිසිවෙකු මරණය පරාජය කර තිබේද? ඒ විද්‍යාඥයා අහනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි මටත් එය කිරීමට ඔහු මාවතක් සැදුවද? ඒ විද්‍යාඥයාට ප්‍රශ්න දෙකක් තිබුණා. ඒ ප්‍රශ්න දෙකෙන් එකක් තමයි කිසිවෙකු මරණය පරාජය කර තිබෙනවද? එහෙම කරලා තියෙනවා නම් මටත් ඒක කිරීමට ඔහු මාවතක් සෑදුවද? ඔය ප්‍රශ්න දෙක ඒ විද්‍යාඥයා අහලා තිබෙනවා. ඒ හාඩිගේ ප්‍රශ්න දෙකටම මොකද්ද දනන්ද පිළිතුර? ඔව්. පිළිතුර ඔව්. එක් මිනිසෙකු මරණය පරාජය කර ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙකුටම එය ජය ගැනීමට මාර්ගයක් සලසා දී තිබෙනවා. ඒ කවුද පුද්ගලයා? ඒ අපගේ එකම ස්වාමින් වහන්සේ වන දෙවියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. පමණයි. මේ ප්‍රශ්නය ඔබ ඔබගේ ධර්මය තුල බහන්න. සිද්ධාර්ථ ගෞතමතුමා ඔබට මෙවැනි දෙයක් ලබා දීලාද ගියේ? මුහම්මද් නබි ඔබට මෙවැනි දෙයක් ලබා දීලාද ගියේ? මේක ඔබම අහන්න, ඔබම විමසන්න. ඔබම විමසන්න. කිසිම ආගමික කතුරුවරයෙක් මේ දේ කරේ නැහැ. සිද්ධාර්ථ ගෞතමතුමා මුහම්මද් නබීට මේක කරන්න බැරි වුණා. එක්කෙනෙක් කරා. ඒ කවුද? ස්වර්ගයෙන් බැස්සා වූ, නැවත ස්වර්ගයට ගියා වූ, පොළොව ගෙවට පවා ගියා වූ කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන කිසිවෙකු මරණයට බිය විය යුතු නැත. ඒ වගේම ස්වාමින් වහන්සේගේ ගැලවීම ගැන අපට ප්‍රීති විය හැක. 1 කොරින්ති 15:54 ඉඳන් 57ට කියනවා දිරනසුරු මේක නොදිරන භාවයටත් මරණීය වූ මේක අමරණීය භාවයටත් පැමිණි කල්හි මරණය ජයෙන් ගිලින ලද්දායයි කියා ලියා තිබෙන වචනය සම්පූර්ණ වේ. දැන් මෙතන දිරනසුළු මේක නොදිරන භාවය කියලා. මේක කියලා කියන්නේ මේ ශරීරය ගැන මේ කියන්නේ. මේ ශරීරයේ දිරනසුළු වෙනවා. ඒක බෞද්ධ ධර්මයේ තුලත් කියනවා. මේ දිරනසුළු මේක නොදිරන භාවයටත් මරණීය වූ මේ ශරීරය අමරණීය භාවයටත් පැමිණෙන්න යනවා. පැමිණෙන්න යනවා. ඒක ඔබ හොඳ කරත් නරක කරත් ඒක වෙනවා. ඔබ කිතුණුවෙක් වුණත් නොවුණත් ඒක වෙනවා යම් දවසක. හැබැයි ගමනාන්තය ගැන ප්‍රවේශම් වෙන්න ඕන. ඔබගේ ආත්ම කවදාවත් මැරෙන්නේ නැහැ. අපගේ ආත්ම අපි ක්‍රිස්තුස් වහන්සේ තුල හිටියොත් අපි යන්නේ ස්වර්ගයට. ස්වර්ගයේ සදාකාල ජීවත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේ නැති ඒ වගේම බයිබලයේ අපි හිතමු මුළු මනුෂ්‍ය සංගතිය ආදම් මේ වගේ පටන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව තුළ නැත්නම් දෙවියන් වහන්සේ හෘදයේ තබා තිබුණු ව්‍යවස්ථාව තුළ සිටියේ නැති හැමෝ ඒ යුගයන් අනුව දෙවියන් වහන්සේ ඒ මනුෂ්‍යයන් විනිශ්චය කරනවා. මොකද ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේව දන්නේ නැහනේ. මම කියන්නේ සමස්තයක් ලෙස. ක්‍රිස්තුස් වහන්සේව නැත්නම් දෙවියන් වහන්සේව නැත්නම් දෙවියන් වහන්සේ හෘද සාක්ෂිය තබා තිබුවා වූ ඒ දේවල් තුළ සිටියා වූ නැති අයත් මලුන්ගෙන් නැගිටිනවා. ඒගොල්ලොන්ගේ ආත්ම සදාකාල ජීවත් වෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ආත්ම කොහෙද ජීවත් වෙන්නේ සදාකාල? ගිනිවිලේ සදාකාලික වේදනාව තුල. මැරෙන්නේ නැහැ. ආත්ම මැරෙන්නේ නැහැ. ආත්ම දෙවන මරණය කියලා කියන්නේ ඒකටනේ. දෙවන මරණය කියන්නේ මැරිලා අපි කියන්නේ පුෂ් ගාලා nothing නෙමෙයි. සියල්ල nothing වෙනවයි කියන එක නෙමෙයි. ආත්ම ජීවත් වෙනවා. හැබැයි ගිනිවිලේ දුක් විඳිනවා සදාකාල. ඒ නිසා තේරුම් ගන්න. මේවා අපි තේරුම් ගන්න ඕන. ඒකයි දිරනසුළු මේක නොදිරන භාවයටත් මරණීය වූ මේක අමරණීය භාවයටත් පැමිණි කල්හි මරණය ජයෙන් ගිලිනා ලද්දායයි ලියා තිබෙන වචනය සම්පූර්ණ වේ. ඊට පස්සේ කියනවා එම්බා මරණය නුඹේ ජය කොයිද? එම්බා මරණය නුඹේ කටුව කොයිද? මරණේ කටුව නම් පාපයය. පාපේ බලය නම් ව්‍යවස්ථාවය. නමුත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. දැන් මෙතන සිංහල පරිවර්තනයේ මේ මෙතනදී දෙකටම මරණය කියලා කියනවා. මොකද එතනදී කියවනේ එම්බා මරණය නුඹේ ජය කොයිද? එම්බා මරණය නුඹේ කටුව කොයිද? දැන් දෙකටම මරණයනේ කිව්වේ. නමුත් මෙතන ඉංග්‍රීසි පරිවර්තනය කියන්නේ "Oh death, where is thy sting?" ඒ කියන්නේ එම්බා මරණය නුඹේ කටුව කොයිද? "Oh grave" නැත්නම් Hades නැත්නම් Sheol, where is thy victory? ඒකයි එතනදී වෙන්න ඕනේ. මෙතන පොඩි ප්‍රශ්නයක්. එතනදී කියන්නේ හරි පරිවර්තනය වෙන්න ඕනේ. එම්බා මරණය නුඹේ කටුව කොයිද? එම්බා
ෂෝලය නැත්තං එම්බා හේදිසිය ඔබගේ ජය කොහෙද කියන දේ. තේරෙනවද? මරණය මෙන්න ඕනේ. එතන වචන දෙකක් ග්‍රීක භාෂාවේ තියෙන්නේ. නිසා සමහර පරිවර්තන ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා ඒ හේදිසිය නැත්තං ෂෝල් කියන වචනේ තමයි එතන තියෙන්නේ. අපි ඒකන පොඩ්ඩක් බලන්න යනවා ඉදිරියේ. මරණින් මතු ජීවිතය ගැන සැබෑ අධිකාරියෙන් සහ පළපුරුද්දෙන් අත්දැකීමෙන් කතා කළ හැකි එකම පුද්ගලයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. තේරෙනවද මේ කියන දේ? ඒකයි මම කියන්නේ මේ කිතුණු ඇදහිල්ල පුදුමයි. ඒකයි කියන්නේ මරණින් පසු එහා ජීවිතය ගැන අපට තිබෙන සුරක්ෂිතභාවය බයිබලයේ සහ සැබෑ සිදුවීම් අත්දැකීම් යේසුස් වහන්සේ ඒ දේ කළා. ඒක ඇස් මනා පිට කළා. ඒක තමයි මෙතන තිබෙන විශේෂත්වය. ඒ පළපුරුද්ද තිබෙන අධිකාරී බලය තිබෙන යේසුස් වහන්සේට පමණයි. ස්වර්ගය ගැන කතා කිරීමට ඔහුට ඇති එකම බලය නම් ඒ කියන්නේ යේසුස් වහන්සේ එතනින් පැමිණිය නිසා. ආමෙන්. මිනිස්සෙක් මරණයෙන් පස්සේ මොකද්ද වෙන්නේ යන ගැන කතා කරන්න මේ පොළවේ තිබෙන එකම අයිතිය තිබෙන යේසුස් වහන්සේට. ඒකට හේතුව යේසුස් වහන්සේ තමයි ස්වර්ගයේ ඉඳන් මේ පොළොවට ආවේ. යේසුස් වහන්සේ තමයි සියලුම ඇවිල්ලේ කර්තෘවරයා. අපි දන්නවා ඒක. පුරාණ ගිවිසුමේ යේසුස් වහන්සේ හිටියා. උන්වහන්සේ සදාකාලේ ඉඳන් සිටියා. යොහාන් 3:13 කියනවා ස්වර්ගෙන් බැස්සා වූ ස්වර්ගෙහි සිටින්නා වූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. බයිබලයේ මෙතන පැහැදිලිව කියනවා ස්වර්ගෙන් බැස්සා වූ මේ ස්වර්ගයේ සිටින්නා වූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නැග්ගේ නෑලු. ආමෙන්. බයිබලයේ තවත් ස්ථානවල කියනවා ස්වර්ගය කියවම තුන්වන ස්වර්ගයක් ගැන කතා කරනවා. පාවුලුතුමා පවා යම් අත්දැකීමක් ලැබුවා. මම ඒවා මෙතන කතා කරන්න යන්නේ. නමුත් යේසුස් වහන්සේ විතරයි පියාණන් වහන්සේ සමග ස්වර්ගයේ තාම ඉන්නේ. යේසුස් වහන්සේ විතරයි මලුන්ගෙන් නැගිට්ටේ. මරියතුමී මලුන්ගෙන් නැගිට්ටේ නෑ. ඒක ව්‍යාජ ගෙන්වීමක්. ඒක යක්ෂයාගේ මුලාව. වෙන කිසිම ශුද්ධවන්තයෙක් මලුන්ගෙන් නැගිට්ටේ නැහැ. මලුන්ගෙන් නැගිටලා මේ කියන ස්වර්ගේ නෑ. මේ කියන ස්වර්ගේ නෑ. තේරෙනවද? ඒක තේරුම් ගන්න එක බයිබලයේ සනාථ කරන්න. ඒක නිසා ඔබට මට ඕන දේවල් කිතුණුව ලෙස ප්‍රකාශ කරන්න බෑ. බයිබලයේ තියෙන දේ අපි ප්‍රකාශ කරන්න ඕන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙන ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිය පළමු අත්දැකීම සමග මරණයෙන් පසු ජීවිතය යන විෂය පිළිබඳ මූලික සත්‍යයන් තුනක් අපට ඉදිරිපත් කරනවා. ඇයි? යේසුස් වහන්සේ තමයි මලුන්ගෙන් නැගිට්ට කුළුඳුලා. ආමෙන්. බයිබලයේ කියනවා උන්වහන්සේ ප්‍රථම ඵලය කියලා. 1 කොරින්ති 15:20-21 කියනවා නමුත් ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ට සිටිනසේක්මය. ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගෙන් නැගිට සිටිනසේක්මය. උන්වහන්සේ සතපි ඉන්නන්ගේ නාඹුල් ඵලය. ඒ කියන්නේ ප්‍රථම ඵලය. මක්නිසාද මිනිස්සෙකු කරන කොටගෙන මරණය පැමුණුන් බැවින්. ඒ කියන්නේ ආදම් මේව කරන කොටගෙන මරණය මේ ලෝකෙට ආවා වගේම මිනිස්සෙකු කරන කොටගෙන මලුන්ගෙන් නැගිටීමත් පැමිණුණෝය. ආමෙන්. රිසරෙක්ෂන් නැවත නැගිටීම කා තුලින්ද ආවේ? යේසුස් වහන්සේ තුලින්. ආමෙන්. පාපය නිසා තමයි මරණය ආවේ. පාපය ආවේ එදා ආදම් මේව පව් කළ නිසා, අකීකරු වෙච්ච නිසා. ඒක තමයි මුල. ආයේ වෙන මුලවල් නැහැ. මනුෂ්‍යව දෙවනාංශ නිර්මාණය කළ මිලියන ගාණක් තුල නෙමෙයි. ඒ 6 වෙනි දවසේ උන්වහන්සේ මනුෂ්‍යව නිර්මාණය කළේ. මිලියන ගාණක් තිස්සේ මම කලින් කියන විදිහට ජීවියෙක් ඇවිල්ලා, අමීබාවෙක් ඇවිල්ලා, සෛලයක් ඇවිල්ලා, ඇහැක් ඇවිල්ලා, කනක් ඇවිල්ලා, කටක් ඇවිල්ලා මිලියන ගාණක් තිස්සේ ගිහිල්ලා නෙමෙයි. ක්ෂණයෙන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරන කොටගෙන දූවිලෙන් මනුෂ්‍යව අඳලා ජීවනයේ හුස්ම පිම්බා. ඒක එකපාර වුණේ මිලියන ගාණක් කියන එක වෙන්න. ඒ වගේ තමයි මේ මුළු මැවිල්ල. මිලියන ගාණක් තිස්සේ අරක වුණා, මේක වුණා, මෙහෙම වුණා නෙමෙයි. ඒ බොරු ඉගැන්වීම අද කිතුණු මේ ප්‍රතිඋත්තර වේදින් මේ කියන මේ බොරු අවිද්‍යාව බයිබලයේ ඇතුළට ඔබන්නත් යනවාද කිතුණු. බයිබලයේ තියෙන දේ ලදරුවෙක් ලෙස විශ්වාස කරන්න විතරයි තියෙන්නේ. නාමුල් ඵලය යේසුස් වහන්සේ. ප්‍රථම ඵලය යේසුස් වහන්සේ. උන්වහන්සේ පෙන්නවා. උන්වහන්සේ මැරෙන්න ඉස්සෙල්ලත් කිව්වනේ ඒකනේ. මම මැරෙනවා නැවත නැගිටිනවා. මමයි ඒක දෙන්නේ මගේ ජීවිතේ. ඒක කාටවත් ගන්න බෑ. මමයි දෙන්නේ මමයි ගන්නෙ. යේසුස් වහන්සේ කිව්වේ මේ යේසුස් වහන්සේ වෙනි ප්‍රකාශන කළා. මේ යේසුස් වහන්සේ කියන්නේ අර තොත්ත බබෙක් නෙමෙයි. තේරුම් ගන්න. යේසුස් වහන්සේ බලවත් ප්‍රකාශන පොළවේදී උන්වහන්සේ කළා. උන්වහන්සේ බනින්න ඕන තැනදී බැන්න. පරිසයන්ට උන්වහන්සේ නිතරම බැන්න. ඒ නිසා මේ සාන්ත දාන්ත තීන්ත කුඩුවක් නෙමෙයි යේසුස් වහන්සේ. උන්වහන්සේ අර නායකයන්ට එක තැනකට කිව්වා හිවලා කියලා. මං කියන්නේ එහෙම කිව්වා. යේසුස් වහන්සේ තවත් තැනකට කිව්වා මට පුළුවන් ලෙගියෝන් ගණන් ගේන්න මේ වෙලාවේ දූතයන්ව.
උන්වහන්සේට කර නොහැකි දෙයක් නැහැ. උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. දැන් මරණින් පසු මේ ජීවිතය ගැන මූලික සත්‍යයන් තුනක් යේසුස් වහන්සේට විතරයි ඒක සනාථ කරන්න, ඒක ඉදිරිපත් කරන්න පුළුවන් මේ අත්දැකීම නිසා. ඒ කාරණා තුන තමයි මරණයෙන් පසු ජීවිතයක් තියෙනවා. පුද්ගලයෙකු මිය ගිය විට ඔහුට හෝ ඇයට යා හැකි සදාකාලික ගමනාන්ත දෙකක් විතරක් තියෙනවා. වෙන නෑ, තුනක් නෑ, එකක් නෙමේ, දෙකක් පමණක් තියෙනවා කියන දේ. ඒ වගේමයි මරණයෙන් පසු ධනාත්මක සුබදායි ප්‍රීතිමත් ස්ථිර අත්දැකීමක් සහිත ඒ සහතික කිරීමට එක ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මරණයෙන් පස්සේ යහපත ලබා ගන්න එක දෙයයි තියෙන්නේ. මං කිව්වා මරණයෙන් පස්සේ ගමනාන්ත දෙකක් විතරයි. ඒ දෙකෙන් එකක් විතරයි යහපත. ඒකයි මේ කියන්නේ. ඒ තුන බයිබලයේ සනාථ කරනවා. පළමුව ක්‍රිස්තුස් වහන්සේ මරණින් මතු ජීවිතයක් ඇති බව අවස්ථා කිහිපයකම තහවුරු කළා. නිදසුනක් වශයෙන් නැවත නැගිටීමේ මූලධර්මය ප්‍රතික්ෂේප කළ සද්දිසිවරුන් සමග පැවති හමුවකදී යේසුස් වහන්සේ මෙසේ පැවසුවා මාර්ක් 12:26-27. තවද මලවුන් නැගිටින බව ගැන නම් දෙවියන් වහන්සේ කතා කොට මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේය, ඊසාක්ගේ දෙවියන් වහන්සේය, යාකොබ්ගේ දෙවියන් වහන්සේයයි මෝසෙස්ට කී බව ඔහුගේ පොතේ පඳුර ගැන සඳහන් වූ තැන නුඹලා කියුවේ නැද්ද කියලා යේසුස් වහන්සේ අභියෝග කරනවා සද්දිසිවරුන්ට. උඹලා ඒක කියුවේ නැද්ද? උඹලාගේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ දෙවියන් වහන්සේ, යාකොබ්ගේ දෙවියන් වහන්සේ කියලා මෙන්න මෙතන ලියලා තිනවා කියලා උඹලා දන්නේ නැද්ද කියලා යේසුස් වහන්සේ අහනවා. උන්වහන්සේ මලවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ කියලා යේසුස් වහන්සේ මෙතනදී අභියෝග කරන සද්දිසිවරුන්ට. නුඹලා බොහෝසේ වරදා ගන්න හොයයි කීසේක. යේසුස් වහන්සේට අනුව සියවස් ගණනාවකට පෙර මිය ගිය ඒ අය ඒ මොහොතේ දෙවියන් වහන්සේ සමග බොහෝසේ ජීවතුන් අතර සිටින බව යේසුස් වහන්සේ එතනදී ප්‍රකාශ කරා. දැන් ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්ලා මීට අවුරුදු 10 ගණනකට ඉස්සෙල්ලා මැරුණානේ. මැරිලා ශරීර තැන්පත් කළානේ. හැබැයි යේසුස් වහන්සේ මෙතනදී කියනවා දෙවියන් වහන්සේ කියන්නේ ජීවතුන්ගේ දෙවියන් වහන්සේ. ඒ කියන්නේ මෙතනදී යේසුස් වහන්සේ කියනවා මේ සද්දිසිවරුන්ට මතක තියාගන්න. දෙවියන් වහන්සේ මලුන්ගේ දෙවි කෙනෙක් නෙමෙයි, ජීවතුන්ගේ දෙවි කෙනෙක්. ජීවතුන් කියලා කියනවා. ඒ කියන්නේ මීට අවුරුදු සියවස් ගානකට ඉස්සෙල්ලා මැරිච්ච ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් ජීවතුන් කියනයි කියන්නේ එතනදී. ඒගොල්ලන්ගේ ශරීරය මැරුණා. ඒගොල්ලන්ගේ ආත්ම ජීවත්ව තිබෙනවා යම් තැනක. අපි දන්නේ නැහැ. පැහැදිලිව බයිබලයේ එක සනාථ කරන්නේ නැහැ. තේරෙනවද කියන දේ? හැබැයි තව තහවුරු වෙන සාක්ෂිය බලමු. තවත් ස්ථානයක යේසුස් වහන්සේ තම ගෝලයන්ට ඒ වගේම වර්තමානයේ අපට ඔවුන්ව සනසවමින් උන්වහන්සේ පවසන්නේ මරණින් මතු ජීවිතයක් ගැන කියා දීමෙන්ය. ස්වර්ගයේ උන්වහන්සේ සමග සිටීමට උන්ට බලා සිටිය හැකි බව යේසුස් වහන්සේ කිව්වා. අපි දන්නවා යොහන් 14:1-3 නුඹලාගේ සිත් නොකැළඹේවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න, මා කෙරෙත් විශ්වාස කරන්න. මාගේ පියාණන් වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය. එසේ නොවුයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත. මක්තිසර නුඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස මම යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්නෙමි. නම් මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි. යේසුස් වහන්සේ පැහැදිලිව මේක කිව්වා. යේසුස් වහන්සේ පැහැදිලිව මේක උන්වහන්සේ තවත් තැනක කිව්වා. උන්වහන්සේ තමයි මාර්ගය, ජීවනය, සත්‍ය. උන්වහන්සේ කිව්වේ නෑ අරකයි මාර්ගය, අරකයි ජීවනය, අරකයි සත්‍ය. උන්වහන්සේ කිව්වේ නෑ අරකත් සත්‍ය, අරකත් මාර්ගය, අරකත් ජීවනය. උන්වහන්සේ කිව්වේ නෑ මම විතරයි. ආමෙන්. යේසුස් වහන්සේ කිව්වා මමයි ජීවනය, මමයි සත්‍ය, මමයි මාර්ගය. මා තුලින් විතරයි පියාණන් වහන්සේව දකින්න පුළුවන්. වෙන ආගමකින්, දහමකින්, වෙන දෙයකින් බෑ. මොකද පියාණන් වහන්සේ එක්කෙනයි. මුළු මනුෂ්‍ය වර්ගයාට එක පියාණන් වහන්සේ ඉන්නේ. ඒ දෙවියන් වහන්සේ. ඔබ ඕන ආගමක් ඇදෙව්වොත් ඇත්ත මේක. ඇත්ත මේක. යේසුස් වහන්සේ මරණින් මතු ජීවිතය බලා සිටින වෙනස් එකිනෙකට වෙනස් ඉරණම් දෙක ගැන බලයලත් ලෙස කතා කළසේක. අපි දකිනවා ධනවතා සහ ලාසස්ගේ වාර්තාවේ යේසුස් වහන්සේ මෙසේ පැවසුවා. ලූක් 16:22 ඉඳන් 26 වෙනකන්. තවද හිඟන්නා නැසි දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ලැපැත්තට, ඒ කියන්නේ ඒබ්‍රහම්ස් බොසම් කියලා කියනවා, ආබ්‍රහම්ගේ ලැපැත්තට ගෙන යන ලද්දේය. ධනවතාත් නැසි තැන්පත් කරන ලද්දේය. ඔහු හේදිසියේ, ඒ කියන්නේ හේදිස් කියලා කියනවා, වද විදිමින් ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ලපත්තේ උන් ලාසරස් දුර සිට දැක මොරගසා පියව් ආබ්‍රහම් මට කරුණා කොට තමාගේ ඇඟිල්ලේ අග
දියේ ගලා, ඒ කියන්නේ වතුර ගාගෙන මගේ දිව සිසිල් කරන්ට ලාසරස්ව එවන්න කියලා ආබ්‍රහම්ට කියනවා. මක්නිසාද මම මේ ගිනි දැල්ලෙහි වේදනා විඳිමි කීවෙමි. නමුත් ආබ්‍රහම් කියනුවේ පුත්‍රය නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බව එලෙසම ලාසරස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහි කරන්න. නමුත් දැන් මොහු මෙහි සැනසී සිඳී. ලාසරස් සැනසී ඉන්නවා. නුඹ වේදනා විඳින්නේය. මේ සියල්ල ඇර මෙහෙන් නුඹලා ළඟට යන්ටවත් ඔහෙන් අප ළඟට එන්ටවත් කැමති වූවට බැරිවන ලෙස අපටත් නුඹලාටත් අතරෙහි මහත් කුහරයක් පිහිටා තිබේයයි කීසේක. මෙහි ඇති වැදගත් දෙයක් නම් මිය යන අයට මේ හැර අතරමැදි තත්ත්වයක් වෙනත් නෑ. මේක තමයි තත්ත්වය. මේ වචනය යම් ආකාරයකට විවාදාත්මකයි. මොකද සමහරු මේක මේ ස්වර්ගය ගැන කියලා කතා කරනවා. සමහරු කතා කරන්නේ මේ ස්වර්ගයට යන්න ඉස්සෙල්ලා මේ පාරාදීසය සහ හේදිසිය ගැන කතා කරනවා. මෙවැනි මති මතාන්තරවල සිටින මේ බයිබල් ඒ විශාරදයෝ සිටිනවා. සමහර කියනවා මේක මේ මොකද්ද මේ එකක් නෙමෙයි කියලා. මොකද්ද මේ උපමාවක් නෙමෙයි. මේක සැබෑ සිදුවීමක් කියලා කියනවා. මොකද උපමාවකට යේසුස් වහන්සේ නම් ගම් පාවිච්චි කරේ නැහැ. යේසුස් වහන්සේ නිතරම උපමාවල් පාවිච්චි කරන වෙලාවේ පුද්ගලයාගේ නමක් ගමක් භාවිතා කරේ නැහැ. හැබැයි මේකෙදි ආබ්‍රහම් ගැන කතා කරනවා, නම් ගම්, ලාසරස් පොහොසතා ගැන කතා කරන නිසා මේක සමහරු කියන මේක මොකද්ද මේ උපමාවක් වෙන්නත් බැහැයි කියලා. මෙවැනි මතාන්තර තිබෙනවා. නමුත් මේකෙන් අපිට යම් අදහසක් තිබෙනවා. මරණයෙන් පස්සේ ස්ථාන දෙකයි තිබෙන්නේ. ඒ ඔය දෙකෙන්ට හැර එකක් නැහැ. නිර්වාණයක් කියලා දෙයක් නැහැ. බයිබලෙ ඉගැන්වීම අනුව. බෞද්ධයාටත් උමව වෙන්නේ මේක. බෞද්ධයා බෞද්ධ දෙහිල්ල තුල හිටියයි කියලා එයාට නිර්වාණය ලැබෙන්නේ නැහැ. නිර්වාණය බයිබලේ නැහැ. එහෙම ගැන්වීමක් නැහැ. බයිබලේ ඕනම මිනිස්සෙට ලැබෙන්නේ මේක තමයි. මොකද ආගම් ඉපදෙන් පටන් ගන්න ඉස්සෙල්ලා සිද්ධාර්ථ ගෞතමතුමා මේ ලෝකෙ ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා වෙනත් ආගම් හින්දු ආගම ඇතුළු විවිධ කල්ට්ස්ලා පවා ඉපදෙන්නත් ඉස්සෙල්ලා බී වෙන්නත් ඉස්සෙල්ලා මං කිව්වේ දෙවියන් වහන්සේ තමයි මනුෂ්‍යයට ඉදර වුනේ. ඒක නිසා ඒක තමයි සත්‍ය. මං කිව්වේ සත්‍යයල් එකයි තියෙන්න පුළුවන්. හේබ්‍රේය ශුද්ධ ලියවිලි වල ලියලා තිබෙන විදිහට ඒවල ඉගැන්වීම අනුව මලවුන්ගේ ලෝකය විස්තර කිරීමට භාවිතා කරන වචනය පුරාණ ගිවිසුමේ විශේෂ කොට ෂෙෝල් නැත්නම් ෂියෝල් කියනවා. ෂෙෝලය කියලා තමයි කියන්නේ. එහි සරල අරුත නම් මලවුන් සිටින තැන නැත්නම් ඒ පිටත්ව ගිය ආත්ම රැඳී සිටින ස්ථානය. අලුත් ගිවිසුමේ ෂෙෝල් වචනයට සමාන ග්‍රීක වචනය තමයි හේදිසිය නැත්නම් හේදිස් කියලා කියනවා. ඒකත් මලවුන්ගේ ස්ථානය තමයි තේරුම. අලුත් ගිවිසුමේ අනෙකුත් ලියවිලි වල සඳහන් වන්නේ ෂෙෝල් නැත්නම් හේදිසිය යනු తాවකාලික ස්ථානයක් වන අතර අවසානය නැවත නැගිටීම සහ විනිශ්චය එන තෙක් ආත්මයන් රඳවා තබා ගන්නා ස්ථානයක් බවයි. මොකද එලිදරව් 20:11-15 හේදිසිය සහ නැත්නම් ඔය ෂෙෝලේ නැත්නම් හේදිසිය සහ ගිනිවිල අතර පැහැදිලි වෙනසක් එතන සඳහන් වෙනවා. තේරෙනවද? විනාශ වූවන්ගේ ස්ථිර හා අවසාන විනිශ්චය කිරීමේ ස්ථානය ගිනිවිලයි. හේදිසිය යනු తాවකාලික ස්ථානයක් බව අපිට ඒකෙන් යම් ප්‍රමාණයකට ඉඟියක් එනවා. තේරෙනවද කියන දේ? මොකද ඒක පැහැදිලිව එළිදරව් පොතේ සඳහන් වෙනවා. ඒ වගේම තවත් තැනක කියනවා හේදිසිය නැත්නම් මරණය ගිනිවිලට හෙලනවා. තේරෙනවද? හේදිසිය ෂෙලෝය ගිනිවිලට හෙලන දවසකුත් වෙනවා. තේරෙනවද කියන දේ? ඒක නිසා මේක අපි මේ විදිහට ඉතා සූක්ෂම ඉතාමත්ම ප්‍රවේශමෙන් තේරුම් ගන්න ඕන දෙයක්. දැන් ෂියෝල් නැත්නම් හේදිස් යනු බෙදීම් දෙකක් සහිත ස්ථානයක් කියලා සමත්තවත් බයිබල් විශාරදයෝ කියනවා. ඒ බෙදී තිබෙන ස්ථානය එකක් ආශිර්වාද ස්ථානයක්. ඒ ස්ථානයට අපි කලින් කතා කරපු විදිහට ඒ මතෙව් 11:23, 16:18, ලූක් 10:15, 16:23, ක්‍රියා 2:27 ඉඳන් 31 ගැලවුන් නව මනුෂ්‍යයන් හා විනාශ වූවන්ගේ වාසස්ථාන දෙකම සාමාන්‍යයෙන් බයිබලයේ සමස්තයක් ලෙස හේදිසිය ලෙසත් කියනවා. ගැලවුණා වූ මිනිස්යෝ දෙවියන් වහන්සේ කිරි අදහන යේසුස් කිරි අදහන මිනිස්යෝගේ වාසස්ථානයේ ලූක් 16:22 කියන දෙවියන් වහන්සේ කිරි අදහන මිනිස්යන්ගේ ස්ථානය ආබ්‍රහම්ගේ ලැපැත්ත කියලා කිව්වනේ. ඒක ඒ බයිබලයේ ඔතන විතරයි සඳහන් වෙන්නේ. ඒ වගේම ආබ්‍රහම්ගේ ලැපැත්ත තමයි පාරාදීසය කියලාත් කියනවායි කියලා බයිබල් විශාරදයෝ කියනවා. අර
ඒ වගේම නොගැලෙනා වූ අයගේ වාසස්ථානයේ නිරය නැත්නම් ඒකටත් හේදිසිය. හේදිසියේ නිරයකටත් හේදිසිය කියලා බයිබල් විශාරදයෝ කියනවා. කොහොමරි ගැලවුණා වූ අයගේ නැතුණා වූ අයගේ වාසස්ථාන වෙන් කරනු ලබන්නේ මහත් කුවරකින් බව මෙතන ලූක් පොත අපි කතා කළා. තේරෙනවද? උප්පත්ති 37 34 35 කියනවා යාකොබ් කියනවා අර එයාගේ ඊසාක් මැරුණයි කියලා සහෝදරයෝ බොරු කරේ. ඒ වෙලාවේ බය වුණානේ යාකොබ්. එයාගේ දරුවා ගැන එයා ලත වුණා. එතනදී මෙහෙම කියනවා. තවද යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ගෝනි රෙදි තමාගේ ඉනේ බැඳගෙන තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැළපුණේය. ඔහුගේ සියලු පුත්‍රයෝද දුවරුද ඔහු සනසන්ට ආවෝය. ඒත් ඔහු සනසෙන්ට නොකමැති වී මම වැළපෙමි. මගේ පුත්‍රයා වෙතට මිනීවලට යන්නෙමි කීවෙමි. මෙසේ ඔහුගේ පියා ඔහු නිසා හැඬුවේය. මෙතන බයිබලයේ මේ මිනීවලට කියන වචනයටත් භාවිතා කරලා තියෙන ෂියෝල් කියන වචනේ. ඒ වගේම ගණන් කතාව 16:33 කියන අර කෝරා යනාදියාගේ කැරලි ගැසීම පොළොව පලාගෙන කිඳා බැස්ස කට්ටියක්ව අන්න එතනදී කියනවා මෙසේ ඔවුහුද ඔවුන්ට අයිති සියල්ලෝද පන පිටින් පාතාලයට කිඳා ගියෝය. ඒ පාතාලය කියන වචනේට හේබ්‍රෙව් භාෂාවේ ඒ සේම් වචනේම තමයි ෂියෝල් වචනේ තමයි භාවිතා කරලා තියෙන්නේ. පොළොව ඔවුන් වසාගත්තේය. එසේ ඔහු සභාව අතරින් විනාශ වූවෝය. මේ ඇත්ත සිදුවීම. හොඳේ. මතෙව් 12:40 කියනවා මක්නිසාද යෝනා මහා මත්ස්‍යයාගේ බඩේ දහවල් 3ක්ද රෑ 3ක්ද සිටියාක් මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළොව ගැබේ දහවල් 3ක්ද රෑ 3ක්ද සිටියේය. පොළොවේ ගැබේ යේසුස් වහන්සේ හිටියා. හොඳේ. ඒ නිසා මේ දේවල් තුල බයිබල් විශාරදයෝ කියනවා මේ ෂෝලය මේ කතා කරන ස්ථානයේ පොළොව ගැබේ තියෙන්න ඕනයි කියන දේ. අපි දන්නේ නැහැ. හොඳේ. බයිබලයේ යේසුස් වහන්සේ පොළොව ගැබට ගියා කියලා බයිබලේ වාර්තා වෙනවා. උන්වහන්සේ නැවත නැගිටින්න ඉස්සෙල්ලා. ඒ නිසා මේවා ප්‍රවේශයෙන් අපි තේරුම් ගන්න ඕන දේවල්. මතෙව් 12:40 අපි කතා කරා. ගීතාවලිය 16:10 යේසුස් වහන්සේ ගැන අනාගත වාක්‍ය දාවිතුමා කියන වෙලාවේ මෙන්න මෙහෙම කියනවා. මක්තිසාද ඔබ මාගේ ආත්මය ෂියෝලෙහි තිබෙන්ට නාරිනසේක. යේසුස් වහන්සේ මලුන්ගේ නැගිටීම ගැන කියන්නේ අනාගත වාක්‍යයක්. ඔබගේ ශුද්ධ තැනැත්තා කුණු වීමට දකින්ට නොදනසේක. දැක්කද? එතනදී ෂියෝලය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. 1 පේත්‍රස් 3:18 ඉඳන් 20 මක්තිසාද දෙවියන් වහන්සේ ළඟට අප පවුනුවන පිණිස ධර්මිෂ්ඨ වූ ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව්ගෙන වරක් වදවින්දසේක. උන්වහන්සේගේ මාංශය සම්බන්ධයෙන් මරණු ලැබ ආත්මය සම්බන්ධයෙන් ජීවත් කරනු ලැබූසේක. එම ආත්මෙන් උන්වහන්සේ ගොස් සිරගෙයි සිටි ආත්මවලට දේශනා කළේය. ඒ ආත්ම නෝවාගේ දවස්වලදී නැවසාදන අතර දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් බලා සිටි කාලයෙහි අකීකරුව සිටියෝය. දැන් මෙතනදී දේශනා කරා කියලානේ මෙතන බයිබලයේ සිංහලේ පරිවර්තන තියෙන්නේ. ඉංග්‍රීසියේ තියෙන්නේ preach කියලා. නමුත් මේකේ ඒ ග්‍රීක වචනය අපි බැලුවොත් එහෙම ඒ කීරිසෝ කියන වචනේ බැලුවොත් to proclaim or to announce, to herald as a public a crier, to proclaim or announce divine truth කියලා කියනවා. ඒ කියන්නේ මෙතනදී මේ ඇත්තටම මෙතනදී දේශනාවක් අපි දන්නේ දේශනා කරා කියන ඊට වඩා මෙතන තියෙන්නේ යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා කියන දේ ප්‍රකාශ වීමක් කළා ඒ පොළොව ගැබේදීත්. මෙතන රහසක් තිබෙනවා අපිට තේරුම් ගන්න අමාරුයි. සබත් අය කියනවා තවත් ස්ථාන තියෙනවානේ. වෙනම විශේෂ දේවදූතයන්ව ගෙට ගහලා තියෙන ස්ථානයක් තිබෙනවා. අපි දන්නේ ඒක කොහෙද තියෙන්නේ කියලා. යේසුස් වහන්සේ එදා උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ අර කතා කළා වූ අනාගත වාක්‍ය ලෙස අර මරණය ජයගත්තා වූ ඒ වික්ටරි එක ඒ ජයග්‍රහණය යේසුස් වහන්සේ පොළොව ගැබේදීත් ප්‍රකාශ කළා. ෂියෝලෙදී නැත්තම් අපි කියන විදිහට ඔය ස්ථානයේදීත් ප්‍රකාශ කළා. උන්වහන්සේ ගිනිවිලට ගියා කියන එක නැත්තම් උන්වහන්සේ මේ අපායට ගියා කියන එක නෙමෙයි මම කියන්නේ. එහෙම බයිබලයේ එහෙම ඉගැන්වීම් කරන කට්ටියකුත් ඉන්නවා. ඒවා අපිට පිළිගන්න බෑ. හැබැයි යේසුස් වහන්සේ බයිබලයේ වාර්තා වෙන උන්වහන්සේ පොළොව ගැබට ගියා. උන්වහන්සේ මේ කියන විදිහට නොවාගේ දවස්වලදී අර අකීකරුව හිටපු අයටත් ගිහිල්ලා උන්වහන්සේ ප්‍රකාශ වුණා. තේරුණාද? මේ සම්බන්ධවත් විවිධ මත තිබෙනවා. අපි දන්නේ මේගොල්ලෝ ගැලවීම ලැබුවද? සමහරු කියනවනේ එහෙමත්. එවැනි මත තිබෙනවා. නමුත් අපි දන්නවා මැරුණට පස්සේ ආයේ chance එකක් ලැබෙන්නේ, second chance ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී අර යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා කියන ඒ ජයග්‍රාහී ප්‍රකාශනය එතනදී සිද්ධ වුණා. පොළොව ගැබේ යමක් වුණා. අපි දන්නේ නැති යමක් වුණා. තේරුම් ගන්න බැරි යමක් වුණා. යේසුස් වහන්සේ මැරිච්ච වෙලාවේ මලුන්ගෙන් නැගිට්ටට පස්සේ තවත් මලුන් නැගිට්ටා. යෙරුසලමට ගිහිල්ලා ප්‍රකාශ වුණා. මෙවැනිත් අපිට තේරුම් ගන්න බැරි.
අපිට විස්තර කරන්න බැරි පුදුම සුපර්නැචරල් දේවල් වුණා එතනදී. ලූක් 23:43 උන්වහන්සේ සැබවක් නුඹලට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයේ සිටින්නවයි කියලා එක හොරෙක්ට යේසුස් වහන්සේ මැරෙන්න ඉස්සෙල්ලා කිව්වා. ඒ කියන්නේ පාරාදීසය කියලා සමහරු කියන මේ කතා කරන්නේ සමහර විට මේ බොහෝ මේ ආබ්‍රහම්ගේ ලපැත්ත කියන අබ්‍රහම් මොසම් ගැන වෙන්නත් පුළුවන් කියලා කියනවා. අපි දන්නේ නැහැ. මොකද මේ ගැනත් විවිධ මත තියෙනවා. ඒකයි මං කියන්නේ. නමුත් මේවා අපිට බාධාවක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ තුල මේ යන්න. මොකද මේ දේ මේ මත අතර වෙනස්කම තිබුණාත් අපි දන්නවා මරුණට පස්සේ తాවකාලික ස්ථානයක කොහොමත් මනුෂ්‍යගේ ආත්මය තියෙනවා. ශරීර පොළොවට පස් වෙනවා. හැබැයි එක දවසක් එනවා ශරීර නැවත නැගිටිනවා. ආත්ම දෙවියන් වහන්සේ වෙත නැවත ඇවිල්ලා මේ ශරීර ආත්ම එකතු වෙලා මලුන්ගෙන් නැගිටිනවා. ඒක අපි දන්නවා. ඒක පොදුවේ හැමෝම විශ්වාස කරනවා කිතුනේ. ඒ වගේම විවාදාත්මක පදයක් තියෙනවා එපීස 4:8-10. මම ඒක කියන්නේ නැහැ මෙතනට. මම මේක අදාළ කරගන්න යන්නේ නැහැ එකපාරට. ඒ වගේ මතේ 27:50-54 කියන 50-54 කියන යේසුස් නැවතත් මහත් ශබ්දයකින් හඬගසා ආත්මය හලසේක. බලව දේවමාලිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය. පොළව කම්පා වූවාය. පර්වත පැලුණේය. සොහොන් ගෙවල්ද ඇරුණේය. සතපේ හුන්නා වූ නොයෙක් ශුද්ධවන්තයන්ගේ ශරීර නැගිටිනු ලදුව ඔහු උන්වහන්සේ නැගිටිනු පසු යේසුස් නැගිටිනු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට කියන්නේ යෙරුසලමට ඇතුල්ව බොහෝ දෙනෙකුට පෙනුනේය. 100කට මුලාදෑනියා ඔහු සමග යේසුස් වහන්සේ රැකවල් කරමින් සිටි අයද පොළොව කම්පාවත් සිදු වූ දේ දැක ඉතා භයපත්ව සැබවින්ම මුන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයයි කීසේක. මෙවැනි පුදුම දේ වුණා. අපිට මේවා තේරුම් ගන්න අමාරුයි. ක්‍රියා 7:55 ඉඳන් කියනවා. නමුත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව මේ ස්තේපන් ගැන කියනවා. ශුද්ධාත්මයෙන් පූර්ණව ස්වර්ගයේ දෙස බලා දෙවියන් වහන්සේගේ මහිමයත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ නැගිට සිටිනවා දැක බලව ස්වර්ගයේ විවර වෙයි තිබෙනවාත් මනුෂ්‍ය පුත්‍රා උන්වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවා මට පෙනේ කියලා එතනදී එයාගේ ආත්මය දිව්‍යනාසයට බාර දෙනවා ස්තේපන් මැරෙන වෙලාවේ. ඒ නිසා ආත්මය බාර දීමක් ගැන තිබෙනවා. යේසුස් වහන්සේත් පියාණනි මගේ ආත්මය ඔබගේ අතට බාර දෙමි කියලා කිව්වා. ඒ නිසා ආත්මය බාර දීමක් තිබෙනවා. ආත්මය දිව්‍යන් වහන්සේ වෙතට යනවා. අපි දන්නේ නැහැ කොතනද කියන දේ. අපිට ඒක පැහැදිලිව කියන්න අපහසුයි. හැබැයි බයිබලයේ බලාපොරොත්තුවක් තිබෙනවා. යේසුස් වහන්සේ ස්වර්ගයේ සිට ඔවුන් ගෙනෙනවා. මලුන්ගෙන් නැගිටින්න ඉස්සෙල්ලා අපි දන්නේ නැහැ. ඒක වෙන්නේ කොහොමද කියලා. හැබැයි බයිබලයේ මාර්ථාවක් තිබෙනවා. ධර්මිෂ්ඨයන්ගේ හැ දුෂ්ටයන්ගේ ඉරණම ගැන මතේ 24:46 සහ යොහන් 5:25-29 දක්වා යේසුස් වහන්සේ බොහෝ දේ ඉගෙනුවා. මතේ 25:46 කියනවා මොහු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝ යයි කීසේක. යොහන් 5:25-29 සැබවක් නුඹලාට කියමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ හඬ මලවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය දැනුත් පැමිණ තිබේ. අසන අය ජීවත් වන්නෝය. මක්නිසාද පියාණන් වහන්සේ තමන් තුළම ජීවනය ඇතුව සිටින්නාක් මෙන් පුත්‍රයාටත් තමන් තුළම ජීවනය ඇතුව සිටින්ට උන්වහන්සේ වරය දුන්සේක. ඔහු මනුෂ්‍ය පුත්‍රයා බැවින් විනිශ්චය කරන්නටද බලය දුන්සේක. මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සෝන් ගෙවල් වෙහිලී සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ යහපත්කම් කළා වූ අය ජීවනයේ නැවත නැගිටීමටත් නපුරුකම් කළා වූ අය විනිශ්චය නැවත නැගිටීමටත් පිටත්ව එන්නේ. දැක්කනේ ඕනම මිනිහෙක් නැවත නැගිටින්න යනවා. නැවත නැගිටිනවා. මලෙන්ගෙන් පස්සේ මොනවද වෙන්නේ? අපි දැන් ඒකයි මේ අධ්‍යයනය කරන්නේ. මරණින් පස්සේ විනිශ්චය පිණිස නැවත මනුෂ්‍යෝ ඕනම මිනිහෙක් නැවත නැගිටිනවා. හැබැයි ගමනාන්තය ගැනයි අපි මේ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඇයි කිතුනෝ මෙච්චර වෝනික්ස් දෙන්න ඕන අද මිනිස්සුන්ට? ඇයි සුභාරංචිය ප්‍රකාශ කරන්න ඕන? මොකද ඒකට හේතුව දෙවියන් වහන්සේ ඔබට මට දීලා තිබෙන වගකීම ඒක. මොකද මරණින් පස්සේ ගමනාන්තය දෙකයි තියෙන්නේ. ඒ දෙකෙන් එකකට විතරයි යන්න පුළුවන්. ආයේ ඒ දෙක හතර හුමාරු වෙන්න බෑ. ගිනිවිලට යන එකකින් බේරෙන්න එකම මාර්ගය යේසුස් වහන්සේ. ඒකයි කිතුනෝ මෙච්චර අමාරුවෙන් සුභාරංචිය මේ ලෝකේ ප්‍රකාශ කරන්නේ. ඒක යේසුස් වහන්සේගේ නියෝගයක්. උඹලා සකල ලෝක ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරන්න. ඒක අපිට මේ රජයේ නීති දෙමයි කියලා නවත්තන්න බෑ. ඒක දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් උන්වහන්සේගේ දරුවන්ට දීපු අයිතියක්. කමාන්ඩ් එකක්, නියෝගයක්. ඒව තේරුම් ගන්න. පුද්ගලයෙකුගේ සදාකාලික ගමනාන්තය තීරණය කරන
දෙය නම් දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා කෙරෙහි ඔහුට විශ්වාසයක් තිබේද නැද්ද යන්න බවත් යේසුස් වහන්සේ අවධාරණය කළා. ඇදහිල්ලේ අවශ්‍යතාවය පැහැදිලි. යොහාන් 3:15 ඉඳන් 21 කියනවා උන්වහන්සේ කෙරෙහි අදහන සෑමදෙනම සදාකාල ජීවනය ලබන මිනිස ඔස්සවනු ලබන්ට ඕනෑ කීසේක. මක්නිසාද දෙවියන් වහන්සේ සොකිය ඒකජාතක පුත්‍රයන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සෑමදෙනම විනාශ නොවි. ඒ කියන්නේ ගිනිවිලේ විනාශ නොවි. ඒ කියන්නේ සදාකාලේ විනාශ නොවි. සදාකාල ජීවනය ලබන පිණිස. මක්නිසාද දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ලෝකයට එව්වේ ලෝකය විනිශ්චය කරන පිණිස නොව ලෝකය උන්වහන්සේ කරන කොටගෙන ගලවනු ලබන පිණිස. ගැන ගිනිවිලෙන් සදාකල විනාශයෙන් ගලවනු ලබන පිණිස. උන්වහන්සේ කෙරෙහි අදහන්න විනිශ්චය කරනු නොලැබේ. අදහන් නොගන්නා දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයන්ගේ නාමය කෙරෙහි අදහන් නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටි. විනිශ්චය නම් මෙය. ලෝකයට ආලෝකය පැමිණ තිබේ. නමුත් මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම් වූ බවය. නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛර වී, කියන්නේ යේසුස් වහන්සේට වෛර වී, සුභාරංචියට වෛර වී, මේ කිතුණු ධර්මය, කිතුණු ඇදහිල්ලට වෛර වී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඇති. නමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේ තුල කළ බව ප්‍රකාශ වන පිණිස ආලෝකයට එන්නේ යයි කීසේක. තමා පාපය ගැන පසුතැවිලි වී යේසුස් වහන්සේව තම පුද්ගලික ගැලවුම් කරු ලෙස පිළිගන්නා වූ අයට මරණින් මතු ජීවිතය දෙවියන් වහන්සේව භුක්ති විඳීමට වැය කරන සදාකාලික ස්ථානයක් වෙන්න යනවා. කෙසේ වෙතත් යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන අයට නම් මරණින් මතු ජීවිතය හාත්පසින්ම වෙනස් වෙන්න යනවා. යේසුස් වහන්සේ උන්ගේ ඉරණම විස්තර කරා මතෙව් 8:11-12 අර ශතාධිපතියාගේ 16 සූකිරීමක් සමග එතන වුණා වූ ප්‍රශ්නය. එතනදී තවද නුඹලාට කියමි. නැගෙනහිරින්ද බස්නාහිරින්ද බොහෝ දෙනෙක් ඇවිත් ආබ්‍රහම්ද ඊසාක්ද යාකෝබ්ද සමග ස්වර්ගයේ ඉඳ ගන්නවා. ඒ කියන්නේ මුළු සකල ජාතිය ගැන මේ යේසුස් කිව්වේ. ඒත් රාජ්‍යයේ පුත්‍රයෝ කියලා එතනදී යම් යුදෙව්වන්ට කියනවා. ඒත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නේය. එහි හැඬීමද දත් මිටි කෑමද වන්නේය. රෝම 6:23 මක්නිසාද පාපයේ කුලියන නම් මරණය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනය. මේ ලෝකයට මරණය ආවේ පාපය නිසායි. පාපයේ කුලියයි මරණය. ඔබ අදහන ආගම දහම වැඩක් නැහැ එතනදී. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැව්වේ. මනුෂ්‍යයි අකීකරුනේ. අකීකරුකම තමයි පාපය. පාපය නිසා තමයි මරණය ආවේ. ඒකයි මිනිස්සු මැරෙන්නේ. ඕනම විදියකට මිනිස්සු මැරෙනවානේ. මැරෙන්නේ ඒකයි. එනම් මරණින් පස්සේ බලාපොරොත්තුව තියෙන්නේ ඒ ආගම් දහම් වල නෙමේ. මේ කතා කරන මේ මනුෂ්‍ය යාව මැව්ව දෙවියන් වහන්සේ අපට දීලා තිබෙන මේ මැනුවල් එක නැමැති සුද්ධ වූ සාර වූ ඉගැන්වීම තිබෙන සුද්ධ බයිබලයේ තියෙන දේ තමයි ඇත්ත. ඒක තේරුම් ගන්න ඕන අපි. මරණින් මතු ජීවිතය පිළිබඳ ඥානවන්තව තෝරා ගන්නා ලෙස ස්වර්ගයේ විසින් එවන ලද අධිකාරිය වශයෙන් යේසුස් වහන්සේ අපට අනතුරු ඇඟෙව්වා. මොකද්ද? මතෙව් 7:13-14 පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය. පාරත් පළලය. ඒත් ඇතුල් වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය. ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙක්ටය. අපි ඒ ගැන ප්‍රවේශම් වෙන්න ඕන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිලිවන්තයෙකු සඳහා මරණයෙන් පසු ඇදහිලිවන්තගේ ආත්ම ස්වර්ගයට ගෙන යන බව බයිබලයේ පවසනවා. ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කරු ලෙස පිළිගැනීමෙන් ඔවුන්ගේ පව් කමාවන බැවින් ඇදහිලිවන්තයන් සඳහා මරණය යනු ශරීරයෙන් බැහැරව යන ස්වාමින් වහන්සේ සමග නිවසේ සිටීමක් කියලා බයිබලයේ කියනවා. කොරින්ති 5:6-8 පාවුලතුමා කියනවා අපි ශරීරයේ නැමැති gedara සිටින විට මේ ශරීරයේ gedarak ටෙන්ට් එකක් බයිබලයේ කියනවා. මේ ශරීරය අපිට తాවකාලික gedarak. ශරීරය මොනවාද කියන්නේ? ස්වාමීන් වහන්සේ මේ ශරීරය නැමැති gedara සිටින විට ස්වාමින් වහන්සේගෙන් ඈත්ව සිටින බව නිතරම ධෛර්යමත්ව ඈත්ව සිටින බව දැන අපි මේ ශරීරයේ ඉන්නකම් අපි ස්වාමින් වහන්සේගෙන් ඈත්ව ඉන්න බව දැන නිතරම ධෛර්යමත්ව සිටිමු. මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොම ඇදහිල්ලෙන්ය. ඇදහිීමෙන්ය. එසේම අපි ධෛර්යමත්ව ශරීරයෙන් මේ ඈත්ව ස්වාමින් වහන්සේ සමග සිටින්නට වඩා ශරීරයෙන් ඈත්ව ස්වාමින් වහන්සේ සමග සිටින්නට වඩා කැමති වෙමු. රැක්කද? පාවුලතුමා කියන්නේ අපි මේ ශරීරයෙන් ඈත් වෙලා ස්වාමින් වහන්සේ සමග විසෙන්න ආස වෙමු කියලා කියනවා. පිලිප්පි 1:21-23 කියනවා මක්නිසාද මගේ ජීවත් වීම නම් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාය. මරණයද මට ලාභයක්ය.
නමුත් මාංශයේ ජීවත් වීම මාගේ කොටස නම් මගේ වැඩවලින් ප්‍රයෝජනය ඇති නිසා කොයි එක තේරුම් තෝරා ගනිම්දැයි නොදනිමි. නමුත් මම මේ දෙක මැද හිර වී සිටිමි. අද හැමෝම එහෙම තමයි අපි මේ දෙක අතර හිර වෙලා ඉන්නවා. මගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස් වහන්සේ සමග විසීමටය. මක්තිසාද ඒක බොහෝ සෙයින් වඩා හොඳය. ඒකනේ අපි කිතුණුවෙක් මරුණම කියන්නේ ස්වාමින් වහන්සේ සමග වසන්න ගියා කියලා කියන්නේ. හා ක්‍රිස්තුස් වහන්සේ තුල සතපුණා කියලා කියන්නේ. මොකද මරුණම ආත්මය ස්වාමින් වහන්සේ වෙතට යන අපි දන්නේ නැහැ කොහෙද කියන දේ. ඒ වගේම අපි දන්නේ නැහැ වෙලාවකට මේ කතා කරන ආබ්‍රහම්ගේ ලැපැත්තද අපි දන්නේ නැහැ. වෙලාවකට මේවා පැහැදිලි නැහැ, සම්පූර්ණයෙන් පැහැදිලි නැහැ. යම් ඉංගියන් සහ බයිබල් විශාරදයන් යම් නිර්ණයන් කියනවා. 1 කොරින්ති 15:50 ඉඳන් 54 සහ 1 තෙසලෝනික 4:13 17 වැනි පරිච්ඡේදවල විස්තර කරනවා. ඒ දෙලිවන්තයන් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන්වහන්සේගේ අදහන නැවත නැගඩුණු ලබන අතර මහිමයට පත් වූ ශරීර ලබා දෙන බව. 1 කොරින්ති 15:50 ඒ 50 ඉඳන් කියනවා. ඉතින් සහෝදරයනි, මාංශයට හා රුධිරයට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරන්නට බැරි බවත් දිරණ ස්වභාවයට නොදිරණ ස්වභාවය උරුම කරන්නට බැරි බවත් දනිමි. මෙන්න නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමු. ඒ කියන්නේ අපි සියල්ලෝන්ම මේ පොළවේ එක දවසකදී යේසුස් වහන්සේ එන වෙලාවේ අපි ජීවත් වෙන්න ඉන්නයි කියන මේ කියන්නේ. අපි හැමෝම මැරෙන්න යන්නේ නැහැ ඒ වෙලාවේ. කට්ටියක් මැරිලා ඉඳී ඒ වෙලාවේ. නමුත් යේසුස් වහන්සේ එන වෙලාවක් කියන ඒ දවසේ මැරෙන්නේ නැති අයත් ස්වර්ගයට යනවා. ඒකයි මේ කියන්නේ නොසැතපෙන්නෙමු. ඒ කියන්නේ මැරෙන්නේ නැහැ. නමුත් අන්තිම හොරණාව පිඹින කල මොහොතකින් ඇසිපිය හෙළන ක්ෂණයකින් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නෙමුව. මක්තිසාද හොරණාව පිඹිනු ලබන්නේය එකල මලා වූ අර මැරිච්ච අය ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ නොදිරණ ස්වභාවයෙන් යුක්තව නැගිටවනු ලබන්නෝය. අපද වෙනස් කරනු ලබන්නෙමුව. මක්තිසාද දිරණ සුළු මේක කියන්නේ මේ දිරණුළු ශරීරය නොදිරණ භාවයට පැමිණෙන්න ඕනෑය. මරණීය වූ මේ ශරීරය අමරණීය භාවයට පැමිණෙන්න ඕනෑය. දිරණ සුළු වූ මේ ශරීරය නොදිරණ භාවයටත් මරණීය වූ මේ ශරීරය අමරණීය භාවයට පැමිණි කලෙහි අර කලින් කියපු මරණය ජයන් ගිලන ලද්දේයි තිබෙන වචනේ සම්පූර්ණ වෙන්න යනවා. 1 තෙසලෝනික 4:19 තවද සහෝදරයනි, බලාපොරොත්තුවක් නැත්තා වූ තැනැත්තන් මෙන් නුඹලා ශෝක නොවන්න. මේ කතා කරන්නේ මැරිච්ච අය ගැන. ශෝක නොවන පිණිස සැතපෙන්නන් ගැන, කියන්නේ මැරෙන අය ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකමැත්තෙමුව. මක්තිසාද යේසුස් වහන්සේ මැරී නැවත නැගිටිනු සේකයි අපි අදහනවා. එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරන කොටගෙන සැතපී සිටින්නන්, කියන්නේ මැරී සිටින්නන් උන්වහන්සේ සමග ගැනෙනසේක. මක්තිසාද ස්වාමින් වහන්සේ ඊම දක්වා ජීවත්ව ඉතුරු වන අපි සතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුව. ස්වාමින් වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමු. මක්තිසාද ස්වාමීන් වහන්සේගේ මහත් ශබ්දයේද උත්තම දේවතුන්ගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයට ඇතුව ස්වර්ගෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්න ඕය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුල් අතරට අහසට ඇදගනු ලබන්නෙමුව. මේක අපිට බලාපොරොත්තුවක්. කිතුණුවන්ට පමණක් තිබෙන බලාපොරොත්තුවක් මේක. මරණයෙන් පසු ඇදිලිවන්තයන් ක්‍රිස්තුස් වහන්සේ සමග සිටීමට යන්නේ නම් මෙම නැවත නැගිටීමේ අරමුණ මොකද්ද? ඇදිලිවන්තයන් නැවත නැගිටීමේ භෞතික ශරීරය නැවත නැගිටුණු ලැබේ. මහිමයට එකපත් වෙන්න යනවා. පසුව ආත්මය සමග නැවත එක් වෙලා ඒක එකතු වෙලා මහිමයටපත් වෙලා ඒ ආත්ම ශරීරය තමයි ඒ ස්වර්ගයට යන්නේ. ඒ අහසේ ඒ අලුත් අහසක් අලුත් පොළවක් උනාසේ හදනවා. ඒකේ සදාකල් ඒ ජීවත් වෙන්න යන්නේ. ඒකයි ස්වර්ගයට මේ ලේයට මස්නහර ස්වර්ගයට ඔට්ටු වෙන්නේ නෑ. ඒකයි මහිමාන්විත ශරීරයක් ලැබෙන්නේ. දැන් මේතනදී සමහර අය හිතනවා මැරිච්ච ශරීර එතකොට ශරීර පොළොවට පස් වෙලා කොහොමද දෙවෙනන්සේ ශරීර හොයාගන්නේ? ඒක දෙවෙනන්සේ රයිති දෙයක්. දෙවෙනන්සේ දන්නේ නැද්ද මැරෙන වෙලාවේ ශරීරය මේ පොළොවට පස් වුණාම ඒ ශරීරයේ අංශු මොනවාද කියලා? අපි හිතමු මනුෂ්‍යගේ බෙල්ල තියෙන එක රටක, මනුෂ්‍යගේ එක අතක් තියෙන තවත් රටක, අනිත් අත තවත් රටක. ඔය වෙලාවට කපලා මරන්නේ මිනිස්සුන්ගනේ. කොටස් වෙන එක තැන්වල. දෙවියන් වහන්සේට බැරිද මේ මැරෙන මොහොතේ මනුෂ්‍යගේ ශරීරයේ කොටස් කොතනක තිබුණත් ඇසිපිය හෙළන ක්ෂණයකින් ඔය කොටස් එකපාරට එකතු කරලා ඒ ශරීරය මහිමාන්විත ශරීරය බවට පත් කරන්න දෙවියන් වහන්සේට බැරිද? අපි හිතමු මිලියන ගණන් කිතුණෝ මුල් සභා යුගයේ මැරුණා. ඒගොල්ලන්ගෙන් ලක්ෂ ගණන් බහුතරයක් පුච්චල මැරුවා. ගිනි පන්දම් බවට පත් කරලා මැරුවා. ඒගොල්ලන්ගේ පිච්චුවා මේගොල්ලන්ගේ ශරීර අලු වුණා. දැන් ඒගොල්ලන්ගේ ශරීරයට උඩ කොහෙද තියෙන්නේ? අපි දන්නේ නැහැ. දෙවියන් වහන්සේ දන්නවා. අලු වෙලා අහසට ගියත් දුම් එක්ක වැස්සට වැහැලා ඕවා ඒ අමුද්‍රව්‍ය ආයේ පොළොවට වැස්සත්
මම මේ කියන්නේ තේරුම් ගන්න පුළුවන් විදියට. ඔය ශරීරයේ අංශු දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? ඔබගේ මගේ හිසකේ ගණන් කරලා තියෙන දෙවියන් වහන්සේ ඔබගේ ශරීරයේ පරමාණු අංශු දන්නේ නැද්ද? ඒක දෙවියන් වහන්සේට බාරයි. ඒක අපි දන්නේ නැහැ. ඒක නමුත් දෙවියන් වහන්සේ කරනවා. ඒක දෙවියන් වහන්සේ කරනවා. ඒ නිසා ඒ දේ තිබෙනවා. ඒ නිසා ඒ සදාකාලී පැවැත්මකට ඇදිලිවන්තයන් අපි යනවා. ඒක එළිදරව් 21 වෙනි පරිච්ඡේදය සහ 22 වෙනි පරිච්ඡේදවල මේ සදාකාලික ඒ ලෝකයේ අලුත් අහස අලුත් පොළව ගැන සඳහන් වෙනවා. ස්වර්ගෙන් බසින රාජ්‍ය ගැන කතා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගැලවුම් කරු ලෙස පිළි නොගන්නා අයට මරණය යන්නේ අදහස් කරන්නේ ආරකිතුණුවන්ට කින සතපීමක් පමණක් නෙමේ. ඒක සදාකාල දඬුවමක් වෙන්න යනවා. කෙසේ වෙතත් ඇදිලිවන්තයන්ගේ ඉරණවට සමානව නොහැදිලිවන්තයන්ද ඔවුන්ගේ අවසානය නැවත නැගිටීම විනිශ්චය සදාකාලික ඉරණම බලාපොරොත්තුවෙන් తాවකාලික රැඳවුම් ස්ථානයකට වහාම යන බව අපිට පෙනෙනවා. අපි දන්න අපිට හැඟෙනවා බයිබලෙ ඉගැන්වීම අනුව. ඒ නිසා ඒ දේවල් අපි තේරුම් ගන්න ඕන. ධර්මිෂ්ඨයන් හා දුෂ්ටයන් යන සෑම කෙනෙක්ම නැවත නැගිටීම් දෙකකින් එකකින් නැවත නැගිටවනු ලබන බව බයිබලයේ පවසනවා. නැවත නැගිටීම් දෙකයි. ඒ දෙකෙන් එකක් අනිවාර්යෙන්ම දෙකෙන් එකයි ලැබෙන්නේ. එක්කෝ සදාකාල ජීවනයට නැවත නැගිටීම, නැත්තම් දෙවන මරණය වන සදාකාල විනාශයට නැවත නැගිටීම. ඔය අතරමැද නිර්වාණයක් හෝ වෙනත් කිසිත් නැහැ. කිසිත් නැහැ. අයිතිකරු දෙවියන් වහන්සේ. සෑම මිනිසෙකම අයිතිකරු දෙවියන් වහන්සේ. සිද්ධාර්ථ ගෞතමතුමාවත් අයිති දෙවියන් වහන්සේට. එයාවත් විනිශ්චය කරන්න කවදා හරි දවසක දෙවියන් වහන්සේ. මේක තමයි ඇත්ත. අපි යථාර්ථය තේරුම් ගන්න ඕන. ඒ වගේම එළිදරව් 20:11-15 විස්තර කරනවා ඇදහිල්ල නැති මලවුන්ව නැවත නැගිටුණු ලැබීමක් ගැන. මහා සුදු සිංහාසනේ විනිශ්චයක් ගැන කතා කරනවා. ඒ සිංහාසනයේ මත විනිශ්චය කිරීම සහ පසුව ගිනිවිලට හැඩු ලබන බව. එසේනම් අවිශ්වාස කරන්නන් මරණයෙන් පසු නිරයට නැත්නම් ගිනිවිලට නොයනු ලබන අතර ඒ වෙනුවට తాවකාලික විනිශ්චය සහ හෙලා දැකීමේ අවකාශයක සිටිනවා. පස්සේ තමයි ගිනිවිලට හෙලන්නේ. එම නිසා මරණයෙන් පසු පුද්ගලයෙකු වාසය කරන්නේ తాවකාලික ස්ථාන දෙකක. මෙම తాවකාලික ස්ථානයට ඒ පසුව අවසානයේ නැවත නැගිටීමේදී පුද්ගලයන්ගේ සදාකාලික ඉරණම වෙනස් වෙන්නේ නැහැ. ඒ తాවකාලිකව ස්ථාන සිටිනවා. ශුද්ධවන්තයන් සහ ශුද්ධවන්තයන් නොවන අය తాවකාලික ස්ථාන දෙකක සිටිනවානේ. බයිබලේ පැහැදිලිනේ මලවුන්ගේ නැගිටීමක් ගැන කියනවා. එහෙනම් తాවකාලික ස්ථානයක තියෙනවානේ. හැබැයි ඒ తాවකාලික ස්ථානෙන් එහා ආයෙ වෙනස් වෙන්න යන්නේ නැහැ. අපි හිතමු ආබ්‍රහම්ගේ ලපැත්තේ සිටින කෙනා ස්වර්ගයට තමයි නියත වශයෙන්ම යන්නේ. ආයෙ ගිනිවිලට යන්නේ නැහැ. ඒ වගේම හේදිසියේ නැත්තම් නිරයේ සිටින අය ආයෙ ස්වර්ගයට යන්නෙත් නැහැ. ඒගොල්ලෝ කොහොමත් යන්නේ ගිනිවිලට. තේරෙනවද කියන දේ? ඒක නිසා මේ පොළවේ ඉන්න ක්‍රිස්තියානිකාරයෝ විශේෂයෙන්ම රෝමානු කතෝලිකයෝ මැරිච්චා ගෙනින් යාඥා කරන්න අනේක ස්වර්ගයට යවා ගන්න. අපි දකින රෝමානු කතෝලිකේ දූෂ්‍ය ඉතිහාසයේ අර රෝමානු කතෝලික ඔය ගොඩනැගිලි හදාගන්න ව්‍යාජ ලෙස මිනිස්සුන්ව රැවට්ටුවා. තමාගේ පවුල්වල ඉන්න අයව සල්ලි දීලා ස්වර්ගයට මැරිලා ඉන්න අය ඒගොල්ලෝ ඉන්නේ අර පර්ගටරි කියලා තැනක. උඹලට පුළුවන් මේ ගොඩනැගිලි හදන්න, රෝමානු කතෝලික ගොඩනැගිලි හදාගන්න. උඹලා සල්ලි දුන්නොත් උඹලගේ මැරිච්ච පවුලේ අයව අපිට පුළුවන් ස්වර්ගයට යවන්න කියලා බොරු ඉගැන්වීම් රෝමානු කතෝලික සභාව ගෙනාවා. මමත් ඉස්සර රෝමානු කතෝලිකයෙක්. ඒ නිසා මට මේවා කියන අයිතියක් තියෙනවා. මොකද අද මම රෝමානු කතෝලිකෝ ආයතනයේ ඒ ව්‍යාජය තුල මම රැවටිලා ඉන්න කෙනෙක් නෙමෙයි. ශුද්ධ බයිබලය තුල සිටින කිතුණෙක් මම. මෙවැනි ගැන්වීම් පවා රෝමානු කතෝලික දූෂ්‍ය ඉතිහාසය තුල තිබුණා. ඉතින් බලන්න මිනිස්සෙක් මැරුණට පස්සේ එයා ආබ්‍රහම්ගේ ලපත්තේ හිටියත්, එයා අර නිරේ හිටියත්, ඒ දෙන්නගේ අවසාන ගමනාන්තය වන ස්වර්ගය, සදාකාලික ස්වර්ගය හෝ සදාකාලික ගිනිවිල කියන දේ වෙනස් කරන්නට බෑ. කිතුණෝ යාඥා කරා කියලා මැරිච්ච කිතුණුවෙක් ගැන එයා ගිනිවිලට යනවා නම් ඒක නවත්තන්න බෑ. එයා ස්වර්ගයට යනවා නම් ඒක නවත්තන්නත් බෑ. ඒකනේ එක තැනකට කියන්නේ ඉදවැන් වහන්සේ ශරීර නසන්න පුළුවන් මිනිස්සුන් ගැන බය වෙන්න එපා. හැබැයි නුඹලගේ ආත්මත් නුඹලගේ ශරීර සහ ආත්ම දෙකම ගිනිවිලට හෙලන්න පුළුවන් දෙවියන් වහන්සේට බය වෙන්න කියලා එක තැනකදී බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ කාරණාවල් මෙසේ සඳහන් වෙනවා. අපි දකිනවා ඉලිදරව් 20:11-15 තවද මහත් සුදු සිංහාසනයක් එහි වැඩහුන් තනන් මාසේ දුටිමි.
උන්වහන්සේගේ අභූමිකයේ අහසත් පොළොවත් පලා ගියේය. ඒවට ස්ථානයක් සම්බ නූනෝය. මලාහු ලොකු අයද කුඩා අයද සිංහාසනයේ ඉදිරියේ සිටිනවා දුටිමි. පොද්ද දිගහරනු ලැබුවෝය. ජීවන පොත නම් වන තවත් පොතක් දිගහරනු ලැබුවෝය. මලාහු තමන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියලා නැති දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය. සමුද්‍රය එහි උන් මලවුන් පාවා දුන්නෝය. මරණයත් අන්න පාතාලයේ හේදිසිය ෂෙෝල් මරණයත් පාතාලයත් එහි උන් මලවුන් පාවා දුන්නේය. ඔහු එකිනෙක කෙනා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය. මරණයත් අන්න පාතාලයේ හේදිසිය හේදිස් ෂෙෝල් මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළන ලද්දේ. දැක්කනේ ගිනිවිලට පස්සේ ඒක හෙලන්නේ. ඒකට తాවකාලික ස්ථානයක් ගැන යම් ඇඟවීමක් තියෙනවා. මෙය දෙවනි මරණය එනම් ගිනිවිලය. යමකුගේ නම ජීවන පොතෙහි ලියා නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබුවෝය. දැන් මේ කතා කරන සුදු සිංහාසන විනිශ්චය තමයි මුළු මනුෂ්‍ය සංහතිය මලුන්ගේ නැගිටලා විනිශ්චය කරන දවස. මේ ස්ථානයේදී මොහොමද් නබී ඉන්න යනවා. මේ ස්ථානයේ සිද්ධාර්ථ ගෞතමතුමා දෙවියන් වහන්සේගේ විනිශ්චය ඉදිරියේ ඉන්න යනවා. මේක තමයි ඇත්ත. කියන්න බය වෙන්න ඕනේ නැහැ. සිද්ධාර්ථ ගෞතමතුමාත් මේ විනිශ්චය සිංහාසන ඉදිරියේ දෙවියන් වහන්සේගේ ඉදිරියේ විනිශ්චය ඉන්න යනවා. මොහොමද් නබීත් මේ විනිශ්චය ඉදිරියේ ඉන්න යනවා. ඒගොල්ලන්ව විනිශ්චය කරලා දෙවියන් වහන්සේ මේ පොත්වල තියෙන විදිහට අපි දන්නේ. නමුත් මම දන්නවා වුන් කොහෙද යන්නේ කියලා. හැබැයි දෙවියන් වහන්සේ ඒක විනිශ්චය කරා. ඒක උන්වහන්සේට විනිශ්චය දෙවියන් වහන්සේට අයිති. මේ විනිශ්චය දෙවියන් වහන්සේටයි අයිති. හොඳේ? එවැනි දෙයක් තිබෙනවා. රෝම ඒ දෙවෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 16ට සඳහන් වන තැනකදී අන්තිම හරිය මෙන්න මෙහෙම කියනවා. එතනදී කියනවා ව්‍යවස්ථාවක් ඇතුව පව් කළා වූ සියල්ලෝ ව්‍යවස්ථාව කර්ණ කොටගෙන විනිශ්චය කරනු ලබනවා. ව්‍යවස්ථාවක් අසන්නන් දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව සිටිනවා නොව ව්‍යවස්ථාව පවත්වන්නෝ ධර්මිෂ්ඨ කොට ගනු ලබනවා. මක්නිසාද ව්‍යවස්ථාව නැත්තා වූ අන්‍ය ජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල ඔහු ව්‍යවස්ථාව නැතුව තමන්ටම ව්‍යවස්ථාවක සිටිති. කෙසේද? ඔවුන්ගේ හෘද සාක්ෂිය සාක්ෂි දීමෙන්ය. ඔවුන්ගේ සිතිවිලි ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂ කිරීමෙන් ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියන ලද්දේ. දැක්කනේ? හෘද සාක්ෂි අනුව දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න යනවා තවත් කොටසක්. මම මේක ගැඹුරට කියන්න යන්නේ නැහැ. තේරෙනවනේ? ඒ කියන්නේ කැමැති හෝ අකමැති ඔබගේ හෘද සාක්ෂිය මැව්වේ දෙවියන් වහන්සේ. හෘද සාක්ෂිය යහපත මොකද නපුර මොකද්ද කියලා යම් ප්‍රමාණයකට හෝ ඔබගේ හෘද සාක්ෂිය හංවඩු හෘද සාක්ෂිය ඔබට ඒත්තු ගන්නන්නේ ඒ දෙවියන් වහන්සේ නිසා. ආමෙන්. මිනිස්සෙක්ව මරන්න හොඳ නැහැ. මේ නපුරු දේ කරන්න හොඳ නැහැ කියලා යම් හෘද සාක්ෂියක් මිනිස්සයට කොමන් හෘද සාක්ෂියක් තියෙන්නේ. ඇයි? දෙවියන් වහන්සේ නිසායි. ඔබ විනිශ්චය කරන්නට යනවා දෙවියන් වහන්සේ. ඒ වගේම ශ්‍රේෂ්ඨ ඇදලිවන්තයෝ ගැන හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ මුළුමනින් කතා කරනවා. ඒ ඇදලිවන්ත ඒ පරිච්ඡේද ඔබ කියවලා බලන්න. ඒගොල්ලන්ව ධර්මිෂ්ඨ කරනු ලැබුව ඒගොල්ලන් ඇදහිල්ල. නොදකින්න වූ පිළිමද විශ්වාසය. මොකද ඇදහිල්ල කියන්නේ මොකද්ද? ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය. නොදන්නා දේවල් ගැන ඔප්පුය. මේ ඇදහිල්ල විතරයි මේ ඇදහිල්ල කිතුණු ඇදහිල්ල තුල විතරයි තියෙන්නේ. අනිත් සියලු ආගම් දහම් බුද්ධ ධර්මය, හින්දු ධර්මය, මුස්ලිම් ධර්මය ඇතුළු අනිත් වෙනත් කල්ට්ස්ලා ඒගොල්ලන්ට තිබෙන ඇදහිල්ල මේ ඇදහිල්ල නෙමෙයි. මොකද බයිබලයේ අපිට තමයි විතරයි මේ ඇදහිල්ල. මොකද්ද ඇදහිල්ල කියන්නේ? බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය. අන්න සහතිකයක් තියෙන්නේ බයිබලයේ විතරයි. යේසුස් වහන්සේ විතරයි මලුන්ගෙන් නැගිට්ටේ. සහතිකයක් තියෙනවා එහෙනම් අපිට. වෙනත් ආගම් දහම් වල ඒගොල්ලන්ගේ ආගම් කතුරුවර කියපු දේවල් ගැන සහතිකයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ නොදකිනා දේ ගැන ඒගොල්ලෝ ඒත් අන්ධව අදහනවා. අන්ධව අදහනවා. හැබැයි සහතිකයක් නැහැ. බයිබලයේ පමණයි සහතිකය තිබෙන්නේ. බලාපොරොත්තුවේ දේවල් ගැන සහතිකය. නොදක්නා දේවල් ගැන ඔප්පුව ඇදහිල්ල. මේ කිතුණු ඇදහිල්ල විතරයි. මේ කතා කරන ඇදහිල්ල තියෙන්නේ කිතුණු ධර්මයේ කිතුණු ඇදහිල්ල තුල විතරයි. අනිත් කිසිම ආගමක් තුල තිබෙන ඇදහිල්ල මේ ස්ථානයට ගේන්න බෑ. මොකද සහතිකයක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ, ඔප්පුවක් නැහැ. ආත්මඥානනීය ඔබට ස්තුතියි. ඒක ඔබ කියවලා බලන්න. මේ ශ්‍රේෂ්ඨ ඇදහිල්ලවන්තයෝ ගැන. ඒ වගේම රෝම 1:20-23 මක්නිසාර ලෝකයේ මැවූ දැන් පටන් දෙවියන් වහන්සේ අදුෂ්මාන දේවන උන්වහන්සේගේ සදාකාල වූ බලය හා දෙවිකම මවන්නට දේවල් වලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය. එබැවින් ඔහු නිරුත්තරව සිටි ඕනම මිනිසෙක්ට දෙවියන් වහන්සේ ජීවමාන බව මැවිල්ලෙන් දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. අද මිනිස්සු කැමති නෑ ඒක පිළිගන්න. කැමති නෑ. ඒකයි ඔවුන් නිරුත්තරව ඉන්නවා. ඕනම අන්‍ය ජාතිකෙක් ඕනම නොහැදිලිවන්තෙක් දෙවියන් වහන්සේ ඉදිරියේ නිරුත්තරයි කියලා බයිබලයේ කියන මම නෙමේ බයිබලයේ කියන්නේ.
ඔබ රෝම 20 වෙනි පළවෙනි පරිච්ඡේදයේ 20 21 22 23 කියවලා බලන්න. ඒක තියෙනවා. මේ නිරුත්තරව සිටිනවා නොහැදිලිකාරය අන්‍ය ආගමිකයෝ. මක්සිසල ඔහු දෙවියන් වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතියවත් නොකොට තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමිණුණෝය. ඔවුන්ගේ අඥාන සිද්ධ අඳුරු විය. තුමූම ප්‍රඥාවන්තයෝයි සිතමින් ඔහු අඥානෝව ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නා වූ මනුෂ්‍යයන්ගේද පක්ෂීන් හා සිව්පාවන් බඩගාගෙන යන ජාතීන්ගේද රූපවලට සමාන වෙන ලෙස මාරු කොළොයි. මේ කතා කරන්නේ කිතුනුව ගැන නෙමේ. මේ කතා කරන්නේ කිතුනුවන් ඕනෑ ගැනයි. අද ලංකාවේ හන්දියක් ගානේ මොනවාද තියෙන්නේ? පිළිම. දැන් මේ පිළිම බවට මාරු කරලා තිබෙන දෙවියන් වහන්සේට ලැබිය යුතු ගෞරවය නමස්කාරය මහිමය මේ මාරු කරපු අයට දෙවියන් වහන්සේ කොහොමද විනිශ්චය එහෙමනම්? බයිබලයේ කියනවා හැම ඕනම ආගමිකයෙක්ට දෙවියන් වහන්සේ ජීවමානයි බව පැහැදිලි ලෙස ඔප්පු වෙනවා. ඒගොල්ලෝ කැමති නෑ ඒක පිළිගන්න. කැමති නෑ පිළිගන්න. ඒගොල්ලන්ගේ විතර්ක නිරාර්ථක තර්කවල ඔවුන්ගේ අඥානකම් තුල උඩුකුකම් තුල ඔවුන් සිටිනවා. නමුත් ඇත්ත මේක. ලූක් 23:46 යේසුස් වහන්සේ මහත් ශබ්දයකින් මොරගසා පියාණනි ඔබගේ අතට මගේ ආත්මය බාර දෙමි කිව්වා. අපි දකිනවා ක්‍රියාපොතේ ස්තේපන් පවා ස්වාමින් වහන්සේ ස්වාමී යේසුස් වහන්සේ මගේ ආත්මය පිළිගත මැනව කියා ස්තේපන් යාඥා කරද්දී ඔහුට ගල් ගැසුවා. ඔහු මැරෙන වෙලාවේ ඒක කිව්වා. ආත්මය බාර දීමක් ගැන. ඒ වගේම 1:5:23 සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින් පවිත්‍ර කරන සේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. ආත්මය ප්‍රාණය ශරීරය ගැන කතා කරනවා. ඒ වගේම දේව ධාර්මික මතයක් තියෙනවා. අතරමැදි මත තත්වය කියලා නැත්නම් ඉන්ටර්මීඩියට් ස්ටේට් කියලා දේව ධාර්මික සංකල්පයක් තියෙනවා. එනම් ඇදිලිවන්තයන් තම භෞතික ශරීරය නැවත නැගිටුණු ලබන තෙක් බලා සිටියේදී කුමන ආකාරයේ තත්වයක සිටීද යන්න අනුමාන කරන දේව ධාර්මික සංකල්පයක්. මම මේ සංකල්පය මොකද්ද කියලා කතා කරන්න යන්නේ නෑ මෙතන. හොඳේ? මොකද මේ සංකල්පයේ අතර බලනවා ඒගලන්ට తాවකාලික ශරීර තිබෙනවා මේ වෙලාවේ. මේකට උදාහරණ ගන්නවා. මොකද ලාසරස් අර පොස්තතා ලාසරස්ව අඳුනගත්තා. ආබ්‍රහම් ළපැත් ඉන්න ලාසරස් පොස්තතා අඳුනගත්තා. මෙයා ආබ්‍රහම් කියලාත් අඳුරගත්තා. තේරෙනවද? මේ සමහර අපිට තේරුම් ගත නොහැකි දේවල් තියෙනවා. යේසුස් වහන්සේ අන්වේෂක් වෙන වෙලාවේ මෝසෙස් සහ එලියා ආවම මේ මෝසෙස් සහ එලියා කියලා දැනගත්තා. කොහොමද කියලා අපි දන්නේ නැහැ ඒක. තේරුම් ගත නොහැකි බොහෝ දේවල් තියෙනවා. විවිධ දේව ධාර්මික දේවල් තියෙනවා. ඒවා අනුමාන සංකල්පයන් විතරයි. ඒ හැම මේ බයිබල් විශාරදයෝ කියන දේ. හැබැයි ඒ ගැන 100%ක් අපිට මේකමයි කියලා කියන්න අපහසුයි. මතේ 25:31 ඉඳන් 46 සඳහන් වෙනවා යේසුස් වහන්සේ මෙහෙම කිව්වා. මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමග තමන්ගේ තේජසින් එනකල සෝකී තේජසේ සිංහාසනයේ වැඩ හිඳිනසේක. එවිට සියලු ජාතිහු උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරුක විසින් එළුවන් කෙරෙහි බැටළුවන් වෙන් කරන්නක් මෙන් ඔවුන් වෙන්කොට බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද හිඳුවනසේක. මේ ධර්මිෂ්ඨයන් සහ අධර්මිෂ්ඨයන් ගැන මේ කියන්නේ. එවිට රජ්ජුරුවෝ කියන්නේ යේසුස් වහන්සේ රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක් මාගේ පියාණන්ගෙන් ආශිර්වාද ලත්වෙනි. එන්න ලෝකේ පටන්ගෙන් මේ සිට නුඹලාට සූදානම් කර තිබෙන රාජ්‍ය උරුම කරගන්න. ලෝකයේ පටන්ගෙන් මේ සිට තමයි මේ රාජ්‍ය අපිට උරුම වෙලා තියෙන්නේ. 41 වෙනි පදයේ කියනවා මතේ 25:41 කියනවා. එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කති කියනසේක් ශාප ලත්වෙනි. මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගිනිවිලට යන්න කියලා යේසුස් වහන්සේ එතනදී කියනවා විනිශ්චයේදී. 46 වෙනි පදයේ කියනවා මොහු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවණයටත් යන්නෝය කීසේක. මා තුල නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකෙහි නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වෙන්න. මම ලෝකෙන් ජයගතිමි. යේසුස් වහන්සේ යොහාන් 16 වෙනි පරිච්ඡේදයේ 33 කියනවා. ලෝකෙන් ජයගත් යේසුස් වහන්සේ. ඒ වගේම යොහාන් 5:5 යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කරන තැනැත්තා මිස ලෝකෙන් ජයගන්නේ වෙන කවුද? මේ ලෝකෙන් ජය ගැනීම කතා කරන්නේ මේ සදාකාලික ජීවිනේ. නැතු මේ ලෝකෙන් ජය ගන්නගේ මේ ලෝකෙ මිනිස්සු කතා කරන්නේ ලෝකෙන් ජය ගන්න එක නෙමෙයි. ඔබගේ ව්‍යාපාරයේ ජය ගන්න එක, ඔබ කරන ඔබගේ කැරියර් එක තුල, ඔබගේ වෘත්තිය තුල ඔබ ජය ගැනීමත්, ඔබගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජය ගැනීමත් මේ වැදගැම්මක් නැති මේ භූමික ජය ගැනීම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ස්වර්ගීක ජය ගැනීම ගැන.
ගීතාවලිය 66:20 දෙවියන් වහන්සේ වනාහි අපට ගැලවීම දෙන දෙවි කෙනෙක්ය. දෙවියන් වහන්සේ අපට ගැලවීම දෙන දෙවි කෙනෙක්ය. මරණින් මිදෙන මාර්ගය අයිති වන්නේ ස්වාමී වූ යෙහෝවන් වහන්සේටය. දැක්කනේ මරණින් මිදෙන මාර්ගය අයිති ස්වාමී වූ යෙහෝවන් වහන්සේට. මරණින් මිදෙන මාර්ගය අපිට දුන්නේ කවුද? යේසුස් වහන්සේ. ඒක අයිති දෙවියන් වහන්සේට විතරයි කියලා බයිබලයේ කියනවා. කිසිම ආගමික කතුරුවරයෙක් ඒක අයිති නෑ. ඒක සිද්ධාර්ථ ගෞතම තුමාට අයිති නෑ. මුහම්මද් නබීට අයිති නෑ. ඒක යේසුස් වහන්සේට විතරයි අයිති. කිතුණෝ බයිබලයේ තියෙන දේ ප්‍රකාශ කරන්න, සත්‍යයට ප්‍රකාශ කරන්න. යොහාන් 14:16 යේසුස් වහන්සේ උට කියනසේක මාර්ගයේද සැබෑවද ජීවනයේද මමය. මා කරන කොටගෙන මෙන්න කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැහැ. යොහාන් 11:25 යේසුස් වහන්සේ කියනවා නැවත නැගිටීමද ජීවනයේද මමය. පැහැදිලි. යේසුස් වහන්සේ එක කියලා ඉවරයි, ඔප්පු කරලා ඉවරයි. මා කෙරෙහි අදහන්නා මල නමෝ ජීවත් වන්නෝය. කිසිම ආගමික කතුරුවරයෙක් නැහැ මේවා කියපු. ක්‍රියා 17:31 මක්නිසර තමන් වහන්සේ විසින් පත් කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමෙන් විනිශ්චය කරන්නට එක් දවසක් නියම කර තිබේ. උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මලවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සාක්ෂි දී තිබේ. යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා සාක්ෂි දීලා ඉවරයි. සාක්ෂි දීලා ඉවරයි. ගීතාවලිය 96:13 මක්නිසර උන්වහන්සේ එනසේක පොළව විනිශ්චය කරන පිණිස එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් පොළව සුඛී සැබෑකමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චය කරනසේක. මේක ඉක්මනින්ම වෙන්න යනවා. ඒක යොහාන් 3:1-3 අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයකින් ප්‍රේමයක් අපට දී වදාළසේකයි බලන්න. අපි එබඳු ඕමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑදින නමුත් අපද අඳුනන්නේ නැත. ලෝකයා මිනිස්සු කිතුණුවන්ව හරියට අඳුනන්නේ නැත. ප්‍රේමවන්තයනි දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නෙමුදයි තවම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන බව වන බව දනිමුව. මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමු. මෙතනදී පාවුලුත් මෙතනදී මේක යොහාන් එකේ කියනවා යොහාන් තුමා මේ අපිත් කොයි ආකාර අය වන්නේමුදයි තාම ප්‍රකාශ වී නැත කියලා යොහාන් තුමා කියනවා. අපි දන්නේ නැහැ ඇත්තටම. අපි මරණින් නගිටිනකොට මොන වගේ අය වෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි බලාපොරොත්තුවක් තියෙනවා අපි යේසුස් වහන්සේ වගේ යේසුස් වහන්සේ වෙනව නෙමෙයි. යේසුස් වහන්සේ වගේ අර අමරණීය ශරීරයකින් අපි නැවත නැගිටින්න යනවා. ඒ නිසා මේ දේවල් තුල අපි දකිනවා දැන් මේ අධ්‍යයනය අපි මොකද්ද අපි කතා කරන්නේ මේ අධ්‍යයනය ඇවිල්ලා මරණින් පස්සේ කුමක්ද සිදු වෙන්නේ දෙන්නේ මරණින් පස්සේ තවත් ජීවිතයක් තියනවාද කියන මේ අධ්‍යයනය තමයි අපි කෙටියෙන් ඊ타මත්ම ප්‍රවේශමෙන් අධ්‍යයනය කරමු. මොකද මේක ඊ타මත්ම සංකීර්ණ අධ්‍යයනයක්. බයිබල් දේව ධර්මචාරවරුන් අතර බොහෝ මත තියෙන අධ්‍යයනයක් මේක. මම මේ බොහොම මධ්‍යස්ථව මේ අධ්‍යයනය කළේ. බොහොම අමාරු අධ්‍යයනයක් මේක. ඒ නිසා අපි පැහැදිලිව දන්නවා යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. ඒ නිසා මම අවසන් කරනවා දැන්. අපි පැහැදිලිව දන්නවා ශුද්ධ බයිබලයේ වාර්තා වන පරිදි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. ඇසින් දුටු සාක්ෂිකරුවන් 500 දෙනෙක් සිටියා. ඒ ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇතුළු පසුව සභා යුගයේ පටන් අරගෙන අද දක්වා මේ වෙලාවේ යේසුස් වහන්සේ වෙනුවෙන් මිනිස්සු මැරෙනවා. මිනිස්සුන්ව ඝාතනයට පත් වෙනවා. කිතුණුවන්ව ඝාතනයට පත් වෙනවා අදටත්. මේ ඇදහිල්ල වෙනුවෙන්. ඇයි ඒකට හේතුව? එදා ඇසින් දුටු සාක්ෂිකරුවන් මරණයට පත් වුණා වගේම අද අපි ඇසින් දැක්කේ නැති වුණත් ඇසින් දුටු සාක්ෂිකරුවන් එක්ක අපිත් පංගුකාරයෝ වෙලා ඉන්නවා. මොකද යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. ඇසින් දුටු සාක්ෂිකරුවන් 500 දෙනෙක් හිටියා. ඒකයි මම කියන්නේ මේ කිතුණු ඇදහිල්ල බෞද්ධ ධර්මය හෝ හින්දු ධර්මය හෝ වෙනත් ඇදහිලි වගේ අර පදනමක් නැති, සාක්ෂි නැති, තහවුරුවීමක් නැති, ඔප්පුවක් නැති, සහතිකයක් නැති දෙයක් නෙමෙයි. සහතිකය, ඔප්පුව, පැහැදිලි සාක්ෂි තියෙන්නේ මේ ධර්මයේ මේ ඇදහිල්ල විතරයි, මේ කිතුණු ඇදහිල්ල විතරයි. 500 දෙනෙක්ගේ ඇස්මනා පිට ඒක වුණා. ඒ වගේම අප එම අවස්ථාවේ තවත් මනුෂ්‍යයන් පිරිසක් මලුන්ගෙන් නැගිට අපි කලින් එක කියෙව්වා. යෙරුසලමට ඇතුල් වී බොහෝ අය ඇසින් දුටුවා. තවද බොහෝ කලකින් මරණයට පත් වූ මිලියන ගණන් සැබෑ කිතුණුවන් මලවුන්ගෙන් නැගිටින්න යනවා. එම මොහොතේ ජීවත්ව සිටින කිතුණුවන් ක්ෂණයෙන් වෙනස් වී වලාකුල් අතරට එසවෙන්ට යනවා. එවැගේම නොබෝ කලකින් එන්න යන පීඩා කාලයේදී විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් මලවුන්ගෙන් නැගිටින්න යනවා. එවැගේම පුරාණ ගිවිසුමේ ශුද්ධවන්තයන් මලවුන්ගෙන් නැගිටින්න යනවා. පීඩා කාලය තුල මරණයට පත් වුණ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන තවත් බොහෝ පිරිසක් මලවුන්ගෙන් නැගිටින්න යනවා. ඒ සියල්ලම සදාකාලික ආශිර්වාදය ලබන්නට යනවා.
පසුව වසර 1000කට පසු මුළු ලොවේ මරණයට පත් වූ අනෙකුත් සියලු මනුෂ්‍ය සංහතිය ආගමික දාර්ශනික කර්තෘවරුන් ඇතුළු සියල්ලොන්ව මලවුන්ගෙන් නැගිට ඔවුහු එකිනෙක කෙනා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරන්න ලැබ ජීවන පොතෙහි නම ලියා නැති අය සදාකාල ගිනිවිලට හෙලන්න යනවා. එනිසා මෙතනින් එහා දෙයක් මනුෂ්‍යයන්ට නැහැ. මරණින් එහා මේ දේ විතරයි මනුෂ්‍යයන්ට උරුම. එනිසා එක්වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට තිබෙනවා. එනිසා මේක තේරුම් ගන්න. මෙතනින් එහා දෙයක්, මෙතනින් එහා අතරමැදි දෙයක් නැහැ. මුළු මනුෂ්‍යයාගේ එකම මැවුම්කරු, මුළු ආගමික කර්තෘවරුන්ගේ එකම මැවුම්කරු ජීවමාන ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. අල්ලා නෙමේ, ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. එනිසා උන්වහන්සේ මේ එළිදරව් කර තිබෙන විදිහට තමයි මේ දේවල් වෙන්න යන්නේ. එනිසා මේ වචනය තුල ඔබ මම යටත් වෙන්න ඕන. කිතුණුවෙක් නොවන කෙනෙක් හරි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් මැරුණා. ඔබ අවංකව, ඔබ අසරණව අවංකව ඔබ දෙවියන් වහන්සේට කියනවා නම් ඔබ ඉන්න තැනක ඉඳන් මම දන්නේ නැහැ, මම කිතුණුවෙක් නෙමෙයි, මට මේක තේරෙන්නේ නැහැ. නමුත් මට බොහෝ ප්‍රශ්න තිබෙනවා. ඔබ ජීවමාන නම් මට එළිදරව් වෙන්න යේසුනි. ඔබ ජීවමාන මේ බයිබලයේ මේ කියන විදිහට, මේ ඇසින් දුටු සාක්ෂිකරුවන් මේ කියන විදිහට ඔබ ජීවමානයි නම් ඔබ මටත් එළිදරව් වෙන්න කියලා ඔබ ආරාධනා කරන්න යේසුස් වහන්සේට. එවිට උන්වහන්සේ පුදුම දෙයක් ඔබගේ ජීවිතේ කරන්නට යනවා. උන්වහන්සේ ඔබට එළිදරව් වෙන්න යනවා. ඒ වගේම කිතුණුවනි, ඔබට මට තිබෙන මේ උතුම් බලාපොරොත්තු තුල අපි තවත් පවිත්‍ර වෙමින් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙමු. මේ වචනෙන් උන්වහන්සේ ඔබට මට අපි සියලු දෙනාට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ආමෙන්.